ඉස්සතේ කතා කරේ ඩවුන්ස් කෝෂය ගැන. මතකද සෝඩියම් කර්මාන්තය. ඒ කියන්නේ අපේ මේ කර්මාන්ත මේ ඔයගොල්ලන්ට වාසනාවට මේ සයන්ස් වල කර්මාන්ත රසායනය කියලා වෙනම දෙයක් නැහැ. නමුත් සමහර කර්මාන්ත කිහිපයක් ගැන තියෙනවා. මම චුට්ටක් ඒකේ අවබෝධයක් දෙන්නම්. එක්තරා කර්මාන්තයක් තමයි යකඩ කර්මාන්තය. ධාරා උෂ්ණකයේ භාවිත කරන කර්මාන්තය. ඊළඟට තව කර්මාන්තයක් තමයි ලුණු නිෂ්පාදනාගාරයක සිදුවන ලුණු කර්මාන්තය සහ සගන්ධ තෙල් නැත්නම් වාෂ්පීභවන ක්‍රියාවලිය වගේ කරන ක්‍රියාවලිය. ඊට අමතරව ඔයගොල්ලන්ට ඊළඟට හමු වෙන කර්මාන්තයක් තමයි මේ සෝඩියම් නිෂ්පාදනය. මම එදා ඇඳපු රූපය නෙවෙයි කියන්නේ මේ කටුසරණ පොඩ්ඩක් ඇඳලා තිනවා. එදා අපි කතා කරා මතක ඇති මෙන්න මෙහෙම කෝෂයක් තියෙනවා මේකට අපි කියනවා ඩවුන්ස් කෝෂය කියලා. ඒ කියන්නේ ඩවුන්ස් සෙල් එහෙම නැත්නම් ඩවුන්ස් කෝෂය. හරි මේ ඩවුන්ස් කෝෂයේ මේකේ තුල සෝඩියම් කියන ද්‍රව සෝඩියම් කියන එක නිෂ්පාදනය කරගන්න ඕන. ඒ සඳහා අපි භාවිතා කරන අමුද්‍රව්‍ය තමයි අමුද්‍රව්‍ය විදිහට අපි භාවිතා කරන්නේ මොනවද? චුට්ටක් මට කියන්න. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍ය සරල විදිහට ලියුවොත් NaCl වල ලික්විඩ් අවස්ථාව තමයි භාවිතා කරන්නේ. මේ අවස්ථාව භාවිතා කරලා මේ ලික්විඩ් එක භාවිතා කරලා මේ විදිහට ඇනෝඩ හා කැතෝඩ ඔයගොල්ලන්ට මතක ඇති ඇනෝඩ හා කැතෝඩ විදිහට මම එදා කියලා දුන්නා කැතෝඩය මතක තියාගන්න ක්‍රමය තමයි ඇනෝඩය මතක තියාගන්න ක්‍රමය තමයි ඇඳ ඇනෝඩය දනයි කැතෝඩය රිනයි කියලා ගන්න ඕනේ මේක කෝෂයකට හයි කරලා කරන්නේ හරිද කරන්ට් එක දෙනවා එතකොට මේකේ තව දෙයක් තියෙනවා මෙන්න මේකත් විභාගයේ අහන තැන කැතෝඩය හදන්නේ වාණය වලින් හරි ඒක පැහැදිලිව මතක තියාගන්න සාමාන්‍ය කැතෝඩය සාදන්නේ වාණය වලින් ඇනෝඩය හදන්නේ මිනිරන් වලින්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒකත් වැදගත්. දැන් මේ ක්‍රියාවලියේදී මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. මට චුට්ටක් මතක් කරගන්නකෝ මේකේ ඔක්සිකරණාග්‍රය හා ඔක්සිහරණාග්‍රය. මට පොඩ්ඩක් කියන්න. ඊමන් ෂෝට් නෝට් එකත් ඔයගලන්ට ගෲප් එකේ දැම්මා. හැබැයි ඒක කම්ප්ලීට් එක නෙමෙයි මුළු පාඩමෙම ඒ ගන්නපු කොටසට වෙනකම් විතරයි දැම්මේ. ඉතිරි කොටසත් ඉගෙනුවට පස්සේ මම ඒකේ ඉතුරු ටිකක් කම්ප්ලීට් කරලා ඔයගලන්ට ගෲප් එකට යොමු කරනවා. ඒකට අදාළ ෂෝට් නෝට් එක ඒ ගෲප් එකේම දාන්න. හරිද? හොඳයි. මට චුට්ටක් කියන්නකෝ මේ මොකද්ද මේකට අදාළ කැතෝඩේ ඔක්සිකරණයද ඔක්සිහරණයද? ඇනෝඩේ ඔක්සිකරණයද ඔක්සිහරණයද? චුට්ටක් මට කියලා දෙන්නකෝ මතක් කරගන්න. දවස් කීපයක රෙස්ට් එකකට පස්සේ නේද ඔයගොල්ලෝ සයන්ස් වලදී හමු වෙන්නේ. කියන්නේ කැතෝඩේ හරණය. ඔක්සිහරණය very good. මේක ඔක්සිකරණය ඇනෝඩේ ඔක්සිකරණය. දැන් මෙතනදී විභාගයේ අනිවාර්යයෙන්ම ඩවුන්ස් කෝෂය කියලා එකක් දෙනවා. හොඳට මතක තියාගන්න මේකේ ඇතුලේ මේ කියන විලීන සෝඩියම් ක්ලෝරයිඩ් බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක 800ට විතර රත් වුණාට පස්සේ. සාමාන්‍යයෙන් අපි කියනවා සෙල්සියස් අංශක 800ක් කියන්නේ 800ක් 840ක් වගේ ටිකක් වැඩි උෂ්ණත්වයක්. මේ වගේ උෂ්ණත්වයකට පත් වුණොත් තමයි මේක ද්‍රව බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල මේක කරන්න බෑ. හොඳට මතක තියාගන්න මෙච්චර උෂ්ණත්වයකට රත් කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි 840කට සෙල්සියස් අංශක 840කට රත් කරාට පස්සේ මේක ඇතුළට යොදනවා නම් මේක හදන්න ඕන හොඳට මතක තියාගන්න ඊට ඔරොත්තු දෙන පරිදි. සාමාන්‍යයෙන් මේක හදන්න මම අද වීඩියෝ එකක් පෙන්නන්නම් ඒ ඩවුන්ස් කෝෂයට අදාළව මැටි ගඩොල් වලින් වටේ බඳින්න. බැඳලා මේක 840ට රත් කරපු දාන්න ඕන. දැන් හිතන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. කර්මාන්තයක් කරනකොට අපි සැලකිලිමත් විය යුතු කාරණා ගණනාවක් තියෙනවා. මෙතන පොඩ්ඩක් අත උස්සන කොමර්ස් කරන ව්‍යාපාරික අධ්‍යයනය නේද? එහෙම නේද සිංහල කොමර්ස්. ව්‍යාපාරික දැන් බිස්නස් ස්ටඩි නේ. කොමර්ස් කියන්නේ මොකද්ද එතකොට? දැන් කොමර්ස්. හරි කරන්න චුට්ට අත උස්සන. මට පොඩි ප්‍රශ්නයක්. එහෙම නැද්ද? කවුරුත් නැද්ද? my god. හරි ගමනේ. ඉන්න very good. මේ මට චුට්ටක් කියන්න ඉන්න අම්මෝ ඉන්න. හරිද? මේ කොමර්ස් වල ගණනව නේද කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා තියෙන්න ඕන දේවල්. නේද? මොනවද? ප්‍රධාන වශයෙන් විශ්මි මොනවද? මොනවයි? පළවෙනි දේ තමයි ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. දැන් මට මෙතනදී ප්‍රාග්ධනය නම් වැඩක් නැහැ. සයන්ස් වලින් කතා කරන්නේ. තව දේවල් කීපයක් උගන්වනවා අවශ්‍ය අමුද්‍රව්‍ය වල සුලභතාවය තියෙන්න ඕන. ඒ කියන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය අපිට ගොඩාක් හොඳට ලැබෙන්න ඕන. සහ ඉක්මනින් අහල පහලින්ම ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ වගේ කාරණා ගණනාවක් තියෙනවා. එතකොට දැන් හිතන්න
මේ කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න ඕන අනිවාර්යයෙන්ම ලුණු තියෙන තැනක. සහ මේකට හොඳට ඉන්ධන ලබා දෙන්න ඕන මොකක් සඳහාද? මේකේ ඒ කියපු විදිහට තාපාංකය ලබා දීලා එහෙම නැත්නම් මේක ද්‍රවාංකය ලබා දීලා ද්‍රව බවට පත් කරන්න ඕන කරන තාපය ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ධන හොඳට තියෙන්න ඕන, සුලභ තියෙන්න ඕන. කොහොම වුණත් 840ට රත් කරන්න එක කර්මාන්තයක් විදියට අවාසි. කෙනෙක්ට පුළුවන් නම් මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 600ට වගේ රත් කරන්න. එහෙම කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් ආර්ථික වශයෙන් කර්මාන්තය කරන පුද්ගලයාට වාසි සහගතයි. එහෙම නැත්නම් සල්ලෝගිව ප්‍රාග්ධනය ඉතුරු කරගන්න පුළුවන්. එයට වාසි. මෙහිම අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කැල්සියම් ක්ලෝරයිඩ් වගේ දෙයක්. මේ කියපු විලීන සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් වලට කැල්සියම් ක්ලෝරයිඩ් ටිකක් 140ක් විතර සාමාන්‍යයෙන් දාන්න ඕනේ. දැම්මහම මේකේ විලීන කරන්න ඕන උෂ්ණත්වය සෙල්සියස් අංශක 600ට විතර අඩු වෙනවා. මේක වාසියක්. කෙනෙක් කල්පනා කරා අනේ 800 ඉඳන් 600ට අඩු වුණා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි නේද කියලා. නෑ මහ ලොකු දෙයක් තමයි. සෙල්සියස් අංශක 100 මෙතනටම අනුවන 160ක් විතර අඩු වෙලා අපි ආසන්න වශයෙන් 200ක් කියමු. සෙල්සියස් අංශක 200කින් අඩු කරගන්නවා කියන්නේ ගොඩාක් ඉන්ධන ඉතුරු වෙනවා. ගොඩාක් තාපය ඉතිරි කරගන්න පුළුවන්. වියදම අඩු වෙනවා. ඒ නිසා කාර්මිකව මේ සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සෝඩියම් නිෂ්පාදනාගාරයක අනිවාර්යයෙන්ම මේ විදිහට කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. එකතු කළා විලීන උෂ්ණත්වය අඩු කරනවා. මේ මම කිව්ව අමතර කාරණා කීපයක්. එහෙම කළා කොහොම හරි විලීන කරගත් එක මේ විදිහට ඇටෝම සකස් කළා ඒක ඇතුලේ ක්‍රියාවලියක් වෙනවා. මොකක්ද වෙන ක්‍රියාවලිය? දැන් ඔයගොල්ලන්ට මාරම ලේසි වෙන්න ඕන. මේක අපි මෙහෙම ගමු. ඇනෝඩේදී සිදුවන ක්‍රියාවලිය. ඇනෝඩ් යේ. එහෙම නැත්නම් මම මෙතන ලියනවා ඇනෝඩේ කියන්නේ ධන අග්‍රයේ සිදුවන. නැත්නම් ඔක්සිකරණ අග්‍රයේ සිදුවන ක්‍රියාවලිය. මොකක්ද වෙන්නේ? හා කැතෝඩ අග්‍රයේත් මම මෙහෙම ගන්නම්. කැතෝඩයේ ඒ කියන්නේ ඍණාග්‍රය, ඒ කියන්නේ ඔක්සිහරණ අග්‍රය. මේකෙදි සිදුවන ක්‍රියාවලිය දෙක මොකක්ද කියලා අපි පැහැදිලිවම බලමු. මම මෙහෙම ගන්නවා. දැන් හිතන්න මේකේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ දැන් ඕගොල්ලන්ට මේක හොඳටම හුරු දෙයක්. Na+ හා Cl- දෙන්නේ. එතකොට Cl- කියන කෙනාගේ ඉලෙක්ට්‍රෝන වැඩි. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා Cl2 වායුව හැදෙනවා. මේක දැන් පැහැදිලි හරිද? මේ වගේ එකක් කරා. ඒක අපි බීකර් එක දාලා ඒකම කරා. ඒකමයි අරපුවතක් නැහැ. එකම සූත්‍රමයි වෙනස් වුනේ මේ රූප සටහන විතරයි. නැවත චුට්ටක් උල්වට ගන්න. මොකද උනේ ක්ලෝරින් කියන අයන වලින් දෙකකින් ඉලෙක්ට්‍රෝන පිට කරාම Cl2 වායුව බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. ඒක ඉලෙක්ට්‍රෝන ගන්න හිටියේ සෝඩියම්. සෝඩියම් එක ඉලෙක්ට්‍රෝනයක් නෙවෙයි ගන්න දෙකක් ගත්තට පස්සේ Na ලික්විඩ් එක බවට පත් වුණා. මේක ලික්විඩ් අවස්ථාවේ ඉඳලා ගෑස් බවට පත් වුණා. එතකොට මම මේක ඒ කාලෙත් හරියටම පැහැදිලිව ලිව්වා ලික්විඩ් හා ගෑස් කියන අවස්ථාව. මෙන්න මේක තමයි ඇනෝඩේ හා කැතෝඩේ සිදුනේ. ඒ කියන්නේ හොඳට බලාගන්න. ඒකෙන් අදහස් කරන්නේ මේ ස්ථානයේදී මේ වගේ මේ බලන්න. මම පටලවල කොහෙද ලියලා තියෙන්නේ. sorry. කොටයි නේ. ධනාග්‍රය මාරු කළා දෙකට. මම ඉස්සෙල්ලා මාරු කරලා නේද ලියලා තියෙන්නේ සූත්‍රය නේද? මමත් ලියන්නම්. ක්ලෝරින් කියන කෙනා හරිද? මේ මම ලියන්න ඕන. ක්ලෝරින් කියන කෙනා ඔක්සිකරණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. මම සූත්‍ර දෙක මාරු කරලා ලියලා තියෙනවා මේක. Cl2 හා දෙකයි ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඇනෝඩේදී. ඒ කියන්නේ මෙතනදී ඉලෙක්ට්‍රෝන පිට කරාම ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා සෑදෙන ක්ලෝරින් කියන කෙනා Cl2 වායු. එයා මෙන්න මේ ඔස්සේ පිට වෙනවා. මෙතන වෙන්නේ මොකද්ද? සෝඩියම් කියන කෙනා ඒ ඉලෙක්ට්‍රෝන අරගත්තට පස්සේ දෙකයි සෝඩියම් කියන ඒවා ලික්විඩ් බවට පත් වෙනවා. මේක ලික්විඩ්. මේකත් ලික්විඩ් අවස්ථාවේ ඉඳලා ගෑස් වෙනවා. හරි. මම ඉස්සෙල්ලා කලබලෙට මේක මේකට ලියලා මේක අනිත් එකට ලියලා තියෙනවා. එතකොට
ඇනෝඩේදී සිදුවන්නේ හොඳට මතක තියාගන්න ක්ලෝරීන් කියන වායු නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය මේ විදිහට කුළුණක් ආධාරයෙන් එළියට ගන්න පුළුවන්. මේ ස්ථානයේ කැතෝඩේදී එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අවස්ථාවේදී සෝඩියම් ඉලෙක්ට්‍රෝන අරගෙන මේ වගේම සෝඩියම් ලික්විඩ් එක හදනවා මෙන්න මේ ස්ථානයේ. මේක අවසානයේ මෙන්න මෙතනින් මෙහෙම බටයක් දාලා තියෙන්නේ. ඒකෙන් මේ විදිහට එළියට ගන්න පුළුවන් සෝඩියම්. ද්‍රව සෝඩියම් එළියට ගන්න. කොහොමද මේක තමයි ක්‍රියාවලිය. අපි සමස්ත ක්‍රියාවලිය මහා ගොඩක් ලියන්න යන්නේ නැහැ. කොහොමද මේක? මම ඔයගලන්ට වීඩියෝ දර්ශන චුට්ටක් පෙන්නන්නම්. මේකට දාලා සෝඩියම් කර්මාන්ත ශාලාවක් කොයි වගේද වෙන්නේ කියන එක ඔයගලන්ට පොඩි අවබෝධයක් ලබා දෙන්න. කීපයක් තියෙනවා මම එකක් මුලින්ම පෙන්නන්නම්. Sodium. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ. ඉතින් මට කියන්නේ ස්ක්‍රීන් එක පේනවද? තාම නැහැ. ස්ක්‍රීන් එක පේනවද? නැත්නම් සමහරවිට ස්ක්‍රීන් එක දාලා යනවා. පේනවද? මොකක් හරි සෝඩියම් කියලා වචනයක් වැටිලා තියෙනවා. හරි. එහෙනම් අපි බලමු ප්ලේ නොවුනොත් ඔයගලන්ට වීඩියෝ එක පේනුනේ නැතුණු ඉක්මනට මයික් එක ඔන් කරලා චුට්ටක් කියන්න. හරිද? Is made for use in the manufacture of indigo, the dye used for blue jeans, මේ සෝඩියම් pharmaceutical products such as the painkiller ibuprofen, ඩෙලිම් වල and for making petrol additives, although මේ සෝඩියම් කර්මාන්තයේ භාවිතයක් විදිහට ගත්තොත් ඩෙලිම් වල ඩයි වර්ග හදන්න භාවිතා කරනවා. හැබැයි ඔයගොල්ලෝගේ මේ පොතේ නායක සඳහන් නැහැ. නමුත් එහෙම භාවිතයක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කියනවා මේ පෙන්නන්නේ ඩෙලිම් ඩයි. ඒ වගේම සමහර බෙහෙත් තියෙනවා. විශේෂයෙන්ම අපි භාවිතා කරන ඩික්ලොෆෙනක් සෝඩියම් කියන ඒ කියන්නේ පේන් කිලර්ස් වර්ග ඔයගොල්ලෝ අහලා ඇති වේදනානාශකවල මේ සෝඩියම් කියන ලෝහය භාවිතා කරනවා. හරිද? හොඳට මතක තියාගන්න. එහෙම ඒවත් තියෙනවා ලෝකේ. එතකොට ඒ සඳහා භාවිතා කරනවා petrol additives, although this market is declining. Sodium manufacturing uses a cell with a graphite anode and a steel cathode. The molten sodium chloride produces දකින්න ඇති මැද තියෙන ධන ඒවා අපි කියන විදිහට ඔයගොල්ලන්ට අර කලින් කිව්වා වගේ ඇනෝඩ මිනිරන් වලින් හදන්නේ ග්‍රැෆයිට් වලින් එකයි කිව්වේ ඒ වගේම කැතෝඩය හදන්නේ වාණය වලින් හරිද ඒක තමයි ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට ඒ ප්‍රකාශ කරේ chlorine gas at the anode and molten sodium metal at the cathode. On this side, salt, sodium chloride, arrives here by road. මේකේ භාවිතා කරන්නේ ලුණු This is the cell hall, which has room for up to 100 electrolysis cells. Cells are rebuilt in this workshop. The sodium which is produced is loaded for transport here, and this is the chlorine liquefaction plant. Transport here in this room for up to arrives here by road. This is the cell hall, which has room for up to 100 electrolysis cells. Cells are rebuilt in this workshop. The sodium which is produced is loaded for transport here, and this is the chlorine liquefaction plant. Solid salt arrives 5 or 6 times a day. The salt is thoroughly dried to a moisture content of less than 0.05% in these gas-heated rotary dryers. Water and hot sodium do not go together. Electrolysis takes place in these cells, called Downs cells. This is the raw material, dry salt running into the electrolysis cell. Each cell has 4 sets of electrodes arranged in 2 rows. The graphite anodes are surrounded by steel cathodes. Between them is a mesh diaphragm. මම පොඩ්ඩක් විස්තර කරොත් ඔයගොල්ලන්ට ඇරෝ එක පේන තැන තියෙනවා ඇති. මෙතනින් තමයි ලුණු දාන්නේ. හරිද?
අපි සාමාන්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් දානවා. මේක ඇතුලේ තාපය අධික වීම නිසා විලීන වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා සංසිද්ධිය. මේක නම් පොඩි වෙනස්කම් කරලා තිනවා යාලා. මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න නම් ධන ඒවා දෙකක් හයි කරලා තියෙනවා. ඍණ ඒවා වටේට එකයි තියෙන්නේ. අද ධන ඒවා නම් දෙකක් මෙයාලා හයි කරලා තිනවා. Chlorine collects at the anode. ඔයගොල්ලෝ දන්නවා ක්ලෝරින් ගෑස් එක කියන්නේ ඒ කියන්නේ Molten sodium metal collects at the cathode and rises into a storage tank. The diaphragm prevents the sodium and chlorine from reacting. This is how each set of electrodes is arranged. Outside is a steel cathode, then a diaphragm, and the graphite anode in the centre. These are the 4 sets of electrodes before the diaphragms have been fitted. The cells are made from steel, lined on the inside with heat-resistant brick. Each cell is rebuilt every 36 months. These are the steel diaphragms that surround the anodes. The cells drop below the floor level of the cell room. An electric current of around 40,000 amps flows through the cells. Large electrical connectors called busbars carry electricity to the cells. The cells are filled with a mixture of calcium chloride, barium chloride and sodium chloride, kept molten by the flow of electricity. The mixture is used because its melting point is 600 degrees Celsius compared with 800. ද්‍රාවණයේ උෂ්ණත්වය එහෙම නැත්නම් ද්‍රව බවට පත් කරන උෂ්ණත්වය එහෙම නැත්නම් ද්‍රවාංකය අපි මෙල්ටිං පොයින්ට් එක 600 වගේ කරනවා. ඇත්තටම අර කිව්වා වගේ විවිධ සංයෝග විශේෂයෙන් කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරලා තමයි එච්චර දුරට අඩු කරන්නේ. හොඳද? 600 නැත්නම් සාමාන්‍ය උෂ්ණත්වය 840ක් වගේ වෙනවා. ලුණු දිය කරන්න එහෙම නැත්නම් ලුණු ද්‍රව කරන්න ඕන. Degrees Celsius for sodium chloride alone. At 800 degrees Celsius, hot sodium and chlorine would attack the materials of the cell. As electrolysis proceeds, chlorine is sucked from the anode into the chlorine main. Molten sodium floats to the top of the cell and is stored in a 2-hour tank. A little solid calcium is also produced at the cathode. It's cleared from the riser pipe and placed back in the electrolysis cell by a process called tickling. Then the sodium is emptied into a larger 24-hour storage tank. Each day, the 24-hour tanks are disconnected from the cell and taken to be emptied. The gas flame under the tank keeps the sodium molten. Sodium is stored, still molten, in warmed tanks. Some sodium is sold in blocks. The liquid sodium cools and solidifies in the trays. Blocks of the metal are cut. To size and packed into airtight drums. The chlorine is liquefied. අර ඔයගොල්ලෝ රූපයෙන් දකින ඒ සරල සංසිද්ධියම නෙවෙයි හොඳද? එක චුට්ට මතක තියාගන්න. රූපේ දකින්නේ මොකක්ද මේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. මම ඊළඟ එකක් දාන්නම්. එකපාරට ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැති ගතියක් තියෙනවා. One of the reactive metal which does not found free in nature but is found in variety of compounds which are very stable.
Sodium chloride is an essential part of our daily diet. It is also used as food preservative. In chemical industry, it is used in manufacture of sodium metal, chlorine gas, sodium hydroxide, and sodium carbonate. Sodium is extracted through electrolysis of molten sodium chloride by Downs cell. Structure of the Downs cell consists of an electrolytic chamber consist of iron box lined with fire bricks. Ring-shaped iron cathode. Central graphite anode. Wire gauze to separate anode from cathode. Sodium metal is collected. හොඳට බලන්න මේක. graphite කියන්නේ මිනිරන්. හොඳයි. anode මිනිරන්. හරිද? ඒ වගේම වටේ තියෙන අර කිව්ව cathode වානේ. iron box එකක්. හරිද? iron Through iron pipe into receiver from where it can be tapped off. An inlet is present on the roof of the chamber for the entrance of fresh salt. While chlorine gas is liberated once formed and can be collected from the top. The chemistry of the process is concerned, reduction and oxidation takes place. When electricity is passed through molten sodium chloride, it breaks into sodium positive ion and chloride negative ion. Sodium positive ion moves towards cathode, where by the gain of one electron it reduces as sodium metal. අර ක්‍රියාවලිය වගේමයි. අර විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වල තිබ්ච සෝඩියම් අර ඍණාග්‍රය ගාවට එනවා. ක්ලෝරින් ධනාග්‍රය ගාවට එනවා. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක පේනව නේද මම? මම තාන්නේ සමහර විට පේනුනේ නැතුණත් කියලා. පේනවා ඇති නේද? චුට්ටකයි මම රෙස්පොන්ස් කරන්නේ නැත්තම් මේ. පේනවා නේද? ඔව් හරි. මේ අර කිව්වාගේ මේ වෙන වෙනම අයන යනවා. And is collected in the receiver, which can be tapped off, while chloride ion move towards positive anode, where it oxidizes and two chlorine atoms combines to form chlorine gas, which escapes through gentle bubbling trough the top and can be collected separately. Overall reaction: 2 moles of sodium chloride forms 2 moles of sodium metal and 1 mole of chlorine gas. Limitations of the process. Melting temperature of sodium chloride is very high. The chloride also dissociates. උෂ්ණත්වය සෙල්සියස් අංශක 840ක් වෙනවා සාමාන්‍ය විලීන උෂ්ණත්වය ලුණු වල. හැබැයි කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරාම ඒ උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන් සෙල්සියස් අංශක 600 දක්වා. ඒක ලොකු වාසියක්. හොඳද? It's to calcium and chloride, but is highly dense, so its chlorine are collected separately. හොඳයි. ඔන්න ඔක තමයි ඔයගොල්ලෝ දැනගත යුතු කාරණා සහ ඔයගොල්ලන්ට අවබෝධ වෙන්නේ නැති කොහොමද ඒක වෙන්නේ කියන කාරණේ. හොඳයි. ඒ නිසා එදා අපි රූපේ දැම්ම නේද? රූපේ දැම්මා. මේ පොයින්ට් කිහිපයක් චුට්ටක් දාගමු. මම මේ පොයින්ට් කිහිප කියන්නම්. ලියාගමු පොඩක් යටින්. කාර්මිකව සෝඩියම් නිෂ්පාදනය සඳහා යටින් ලියාගමු. කාර්මිකව සෝඩියම් නිෂ්පාදනය සඳහා කාර්මිකව සෝඩියම් නිෂ්පාදනය සඳහා ඩවුන්ස් කෝෂය යොදා ගන්නා අතර ඩවුන්ස් කෝෂය යොදා ගන්නා අතර ඩවුන්ස් කෝෂය යොදා ගන්නා අතර අමුද්‍රව්‍ය ලෙස විලීන සෝඩියම් ක්ලෝරයිඩ් යොදා ගැනීම. අමුද්‍රව්‍ය ලෙස විලීන සෝඩියම් ක්ලෝරයිඩ් යොදා ගැනීම. අමුද්‍රව්‍ය ලෙස විලීන සෝඩියම් ක්ලෝරයිඩ් යොදා ගැනීම. ඊළඟ පොයින්ට් එක මෙහි ඇනෝඩය මිනිරන් වන අතර
මිනිරන් වන අතර කැතෝඩය වානේ වේ. මේ MCQ වල මතුවන තැන් වලට අදාළව මම එළියන්නේ. කැතෝඩය වානේ වේ. ඔය වාක්‍ය ප්‍රශ්න වලදී ඔය අහනවා. කැතෝඩය වානේ වේ. ඊළඟ පොයින්ට් එක සෝඩියම් ක්ලෝරයිඩ් විලීන උෂ්ණත්වය සෝඩියම් ක්ලෝරයිඩ් විලීන උෂ්ණත්වය ඔකට අපි ද්‍රවාංකය කිව්වත් හරි නමුත් අපි වැඩිම නිවැරදි වචන තමයි විලීන උෂ්ණත්වය. සෝඩියම් ක්ලෝරයිඩ් විලීන උෂ්ණත්වය සෙල්සියස් අංශක 840ක් වන අතර සෙල්සියස් අංශක 840ක් වන අතර කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කිරීම මගින් එම උෂ්ණත්වය කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කිරීම මගින් එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 600ට අඩු කරගත හැකිය. සෙල්සියස් අංශක 600ට අඩු කරගත හැකිය. සෙල්සියස් අංශක 600ට අඩු කරගත හැකිය. හොඳයි. ඊළඟ තව පොයින්ට් එකක් මේකත් වැදගත්. ඇනෝඩය හා කැතෝඩය මේක වැදගත් පොයින්ට් එකක්. ඊළඟ පොයින්ට් එක ඇනෝඩය හා කැතෝඩය ඇනෝඩය හා කැතෝඩය වෙන් කිරීමට ඇනෝඩය හා කැතෝඩය වෙන් කිරීමට ඇනෝඩය හා කැතෝඩය වෙන් කිරීමට කම්බි දැලක් යොදා ගන්නා අතර එයට හේතුව නම් නිපද වෙන සෝඩියම් හා ක්ලෝරින් වායුව හරියටම ලියන්න. නිපද වෙන සෝඩියම් හා ක්ලෝරින් වායුව නිපද වෙන සෝඩියම් හා ක්ලෝරින් වායුව නැවත එකිනෙක ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීමට නිපද වෙන සෝඩියම් හා ක්ලෝරින් වායුව නැවත ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීමට එසේ යොදා ගැනීම. නැවත ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීමට එසේ යොදා ගැනීම. ඒක මම වැඩිපුර දීපු කාරණයක් හොඳ. මොකද ඇතුලේදී නැත්තම් මේ දෙන්න නැවත ප්‍රතික්‍රියා වෙනවා. හරිද? ඔයගොල්ලෝ දැක්ක අර වීඩියෝ එකේ ඇත්තටම සෝඩියම් කොහොමද නිෂ්පාදනාගාරයක වෙන්නේ කොහොමද කියලා සංසිද්ධිය ඔයගොල්ලෝ වීඩියෝ එකේ දැක්ක පැහැදිලි වෙනවා. හරිද? ඒක
ඊළඟට මේක අපි කතා කරන්නේ මේ නිෂ්පාදනයේදී ඇත්තටම අපේ ප්‍රධාන ඵලය තමයි සෝඩියම්. අතුරු ඵලය ක්ලෝරින්. සෝඩියම් වල ප්‍රයෝජනයක් විදිහට අපිට ගන්න පුළුවන් පළවෙනිම දේ තමයි මේ සෝඩියම් කියන්නේ විද්‍යාගාරයේ භාවිත කරන හොඳ රසායනික ද්‍රව්‍ය. සල්ලා මතක තියාගන්න. දෙවෙනි එක තමයි අපි ඩයි වර්ග හදන්න භාවිත කරනවා. ඒ වගේම තමයි ගොඩාක් වෙලාවට න්‍යෂ්ටික බලාගාරවල සිසිල කාරකයක් විදිහට මේ සෝඩියම් භාවිත කරනවා. ඒක හොඳ භාවිතය. අතුරු ඵලයක් වෙච්ච ක්ලෝරින් වල ප්‍රයෝජන මොනවද? ක්ලෝරින් වල අතිශය වැදගත් එකක් තමයි ක්ලෝරින් වල රසායනාගාරයේදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය. ඒක පැහැදිලිවම හරි. දෙවෙනි එක තමයි අනිවාර්යයෙන්ම ක්ලෝරින් කියන එකේ භාවිතයක් විදිහට අපි ජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කරනවා. ජලය පිරිපහදු කිරීම සඳහා ක්ලෝරින් වායුව භාවිත කරනවා. ගෙවල් වල විවිධ දේවල්, ඒ කියන්නේ බිම ආදී දේවල් පිරිසුදු කර ගැනීමට ක්ලෝරින් මිශ්‍රිත ද්‍රව්‍ය භාවිත කරනවා. මම දවසක් ඒ ගැන පැහැදිලි කරා ඔයගොල්ලන්ට. මොනවද මේ ක්ලෝරින් කියන්නේ? මෙන්න මේ සංයෝග කැල්සියම් කාබනේට් එක්ක එකතු වෙලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මේකට ජලය දැම්මොත් තමයි මේ සංයෝගය තියෙන්නේ. අපි ගෙවල් වලට කියන ක්ලෝරින් තමයි මේ තියෙන්නේ. හොඳයි. අපි ඔකට කියනවා විරංජන කුඩු කියලා. මේ ගෙවල් වලට කියන ක්ලෝරින්. ඒක කුඩක්. නමුත් ඇත්තටම තියෙන වායුවක් විදිහට. හරිද? නේද? ජලය පිරිපහදු කිරීමට භාවිත කරනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ දැකලා ඇති ඉස්සර කාලේ පොත් දැකලා තියෙද? පරණ පොත්. කහ පාටයි. එකක් හේතුව කාලයක් යනකොට කහ පාට වෙනවා. හේතුව තමයි මේ කොළ හදන්න ගන්නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මොනවලින්ද කොළ අපේ හදන්නේ පිදුරු වලින්. විශේෂයෙන් පිදුරු භාවිත කරලා හදන්නේ. මේ කහ පාට ගතිය තියෙනවා. අද වර්තමානයේ ඔයගොල්ලෝ දන්නවා ඕනෑම පොතක half sheet නැත්නම් A4 අදාළ කොළ වර්ග සුදු පාටයි. හරි ලස්සන සුදු පාටක් තියෙනවා. මේ වර්ණය භාවිත කරනවා ක්ලෝරින් කියන විරංජන කාරකය. ක්ලෝරින් එකතු කරනවා. එදා අතීතයේ සමහරලාට ඔයගොල්ලෝ පොත් දැකලා ඇති කහ පාටයි පරණ පොතක් දැක්කොත් එහෙම බලන්න. ඒකට එක හේතුවක් තමයි ක්ලෝරින් ප්‍රමාණය අඩුකම සහ පරණ වෙනකොට කහ පාට වෙනවා. ඒක සාමාන්‍ය සරල සංසිද්ධිය. ඒක වෙන්නේ. ඔන්න ඔය සඳහා අපි ක්ලෝරින් කියන එක භාවිත කරනවා. ඒ එක් භාවිත වලට කලින් අපි චුට්ටක් මෙන්න මේ දෙකත් ලියලා තියාගමු. ඇනෝඩයේදී සිදුවෙන එකයි කැතෝඩයේදී ප්‍රතික්‍රියාවයි චුට්ටක් ලියාගමු. මේ ප්‍රතික්‍රියා දෙක ඉක්මනටම ලියාගන්න. හෙට ඔයගොල්ලන්ට ප්‍රවේණිය කෙරිච්ච නැතයට ඒකත් සහභාගී වෙන්න පුළුවන්. හරිද? හෙට ගොඩාක් වෙලාවට කරන් ප්‍රවේණියේ අර සාධක කොහොමද ඊළඟ પરම්පරාවට ගමන් කළේ කියන එක හංගවන්න. මේකේ ෂෝට් නෝට් එකෙත් ඉතුරු ටික මම ඔයගොල්ලන්ට පාඩම ඉවර වෙනකොට ගන්න බැලන්ස් කරලා දෙනවා. පොඩ්ඩක් ඊයේ සතියේ හේතුව නිසා මට ඒක වැඩ කටයුතු ටිකක් අපහසු වුණා. ඒක ගැනත් මම මේ කරනවා. මේක මේ විදිහට ලියා ගන්න හොඳ. හරියටම ඇනෝඩයේ ධනාග්‍රය ඔක්සිජන්. කැතෝඩයේ මේක. ගොඩක් අමාරුද කියලා දාන්න තියෙනවා මේ දැන් ඇත්තටම යන්නේ රිකවරි ස්ටේජ් එක. රිකවරි කියන්නේ හොඳ වෙන අවධිය නිසා ගොඩාක් වෙලාවට අඩුයි. මහන්සි ගතිය සාමාන්‍යයෙන් තියෙනවා. මම හෙට පැහැදිලි කරලා දෙන්නම්. මම බලාපොරොත්තු වෙනවා මේ කොවිඩ් ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ මම කතා කරේම නැහැ කියලා මතයි යම් ආකාරයක යම් ප්‍රශ්නයක් කතා කරා. නමුත් මේ ගැන මම ඔයගොල්ලන්ට මොකක්ද මේ කියන එක කොරෝනා වෛරස් ඩිසීස් එක ගැන කොවිඩ් කියලා හැදලා තියෙන එක COVID-19 කියන්නේ 2019 තිච්ච නිසා කොරෝනා වෛරස් ඩිසීස් මේක මොකද්ද වෙන්නේ සහ මේකට ඖෂධ මොනවාද කියන එකත් මම කතා කරන්න. ඒ කියන්නේ මේ දවස්වල අධික මම ගිය සතියේ ඔයගොල්ලන්ට කිව්වා ගිය සතියේ කලින් සතියේ මම කිව්වා මම ලැබපු අත්දැකීම හොස්පිටල් එකේ නේද? ඒ නිසා මේ අර එහෙ අත්දැකීමත් එක්ක එහෙ හිටියොත්
ඔයගොල්ලෝ දකින්න මේ නිවුස් වල යන මේක කොළඹ ජාතික රෝහලේ සහ අනිත් රෝහල් සෑම එකම ඒකෙන් මේ හැදෙන්නේ නැතුව බේරිලින් එක පුදුමයි කට්ටිය. හරිද? දැන්ටමත් එන ගොඩක් අපේ අයගෙත් ස්ටාෆ් ඉන්න ගොඩාක් අයටත් හැදිලා තියෙන්නේ. හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඉතින් මේ ගැටලුව වැඩි. ඉතින් මම ගෙදර හිටියේ. මම ගෙදර ක්වොරන්ටයින් වුණේ. ගෙදර ක්වොරන්ටයින් කියන්නේ හොස්පිටල් එකකට යන්න බෑ. ඉඩ නැහැ. මම මේ කරාපිටිය හොස්පිටල් එකේ ඉඩ නැහැ. මාව යොමු කරන්න හැදුවත් ඉඩ නැහැ. කරන්න දෙයක් නැහැ. මගේ අනිත් එක මයිල්ඩ් සිම්ප්ටම්ස් ඒ කියන්නේ ලක්ෂණ අඩුවෙන් පහළුනේ. ගොඩාක් දරුණු ආවේ නැහැ. නමුත් අර මේකේ හරි අමුතු දෙයක් තියෙනවා. මේ බාහිරින් අපේ ඒ කියන්නේ සමහරවිට මට ලොකුවට අමාරුුනේ නැහැ. ඒ වුණාට මේකේ වෙන ක්‍රියාවලියක් තියෙන හැදිච්ච කෙනෙක්ගේ මම ඒක හරියටම කියලා දෙන්න ඔයගොල්ලන්ට මේ පෙනහැලි ඔයගොල්ලෝ 11 වසර නිසා ඔයගොල්ලෝ දන්නවා ශ්වසන පද්ධතිය ගැන කතා කරපු නිසා පෙනහැලි වල අපේ ගර්ත තියෙනවනේ. මේ ගර්තවල සෙම බන්ධනය වීම නිසා සෙම බැඳිච්ච නිසා මේ ගර්තවල කැපැසිටි එක අඩු වෙනවා. ඒත් අපි හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවා. මට ඒක ගොඩාක් දැනුණා. නහය બ્લોක් වුණා, හුස්ම ගන්න අපහසුතාව ආවා. ඒ වගේ තියුණා මේ අවස්ථාවේදී මට ගොඩාක් අය උදව් කරා විශේෂයෙන් කුමාර ජනප්‍රිය සර් මගේ අපේ ආයතන ප්‍රධානී මට වෙලාවට මම මෙහෙ ආවට පස්සේ මට මුකුත් උපකරණ මම කොළඹ ඉඳන් ගෙනාවේ නැහැ. රුපියල් ගන්නත්. උපකරණ ඔක්කොම දාලා ආවේ ස්ටෙප් එක නම් ගෙනාව ස්ටෙප් එක තියෙනවා. ප්‍රෙෂර් මීටර් සමහර ඒවා ගොඩක් මම දාලා ආවේ කොළඹ ඉඳලා එනකොට මේ සැචුරේෂන් මීටර් ඔක්කොම ඒව නැහැ. පස්සේ කුමාර සර් මට සැචුරේෂන් මීටර් එකක් ගෙනල්ලා දුන්නා. ඒ දේවල් ගොඩාක් අය මට උදව් කරා. ඉතින් මේ සැචුරේෂන් අඩු වුණා. රුධිර ඔක්සිජන් මට්ටම 91ට අඩු වුණා. ඔයගොල්ලන්ට ගිය සෙනසුරාදා ක්ලාස් එක සිකුරාදා මතක ඇති මම දැම්මා. සිකුරාදා උදේ මගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වුණා. සාමාන්‍යයෙන් මේ තත්ත්වයේදී ඔක්සිජන් අඩු වෙනවා. අඩු වුණා 91ක් දක්වා අඩු වුණා. සමහර ඔයගොල්ලෝ ටීවී එකේ අහලා තියෙන 96 දක්වා අඩු වුණාම හොස්පිටල් ගත වෙන්න ඕන කියලා. නමුත් මම වාසනාවට අර මම මේ කාරණා ගැන දන්න නිසා මම රෙස්පිරේටර් එක්සර්සයිස් කළා සැචුරේෂන් වැඩි කරගත්තා. හැබැයි මහන්සි ගතිය තිබුණා. මම ඒකත් සෙන්සුරාදා ක්ලාස් එක නොතේ හිටියා. ඒ ඉරිද කරන්න බෑ. ඒත් හරි අමාරුයි. උදේ නැගිටිනකොට නැගිට ගන්න බෑ. ඉතින් මේ පස්සේ මම එහෙම පොඩ්ඩක් කාල දැම්මා. දැන් අතන රිකවරි ස්ටේජ් එකේ ඉන්නේ. ගොඩාක් සනීපයි. හරි. සනීපයි. දැන් තියෙන්නේ අර රීහැබිලිටේෂන් ස්ටේජ් එකේ කියන්නේ ඉදිරි මේවා ටික පෙනහැල් ලංස් ටික හදාගන්න. නහය තාම બ્લોක් එකක් තියෙනවා පොඩි. ඒක දැනෙනවා. හුස්ම ගන්නකොට චුට්ටක් දැනෙනවා. සමහරවිට නහයෙන් නෙවෙයි කටින් ගන්නවා. කටින් ගන්නවා. මෙහෙම දැන් මේ අත්දැකීම මෙහෙම මම හෙට එක ගැන වැඩි විස්තර හරියටම කියලා දෙන්නම්. මම කියන්නේ මේකෙන් ආරක්ෂා වෙන්න ඕන. මේක හැදුනොත් ටිකක් අමාරුයි. අතන සමහරට අමාරු තියෙනවා. ගොඩාක් අය මිය යන්නේ මේකේ නොදැනුවත්භාවය සහ මේකේ හරියට දැනුම නැති නිසා. මේකේ බෙහෙත් වර්ගයක් තියෙනවා. මම තාමත් ගන්නවා බෙහෙත් වර්ග. ඒ ආදාළ බෙහෙත් වර්ගයක් ගන්නවා සහ ආයුර්වේද බෙහෙත් වලින් ගොඩාක් ඉෆෙක්ට් එකක් තියෙනවා. ડોક્ટર දිනිසිරි ආයුර්වේද වෛද්‍ය පාරම්පරික වෛද්‍ය ඒකේ තාත්තා මාෂල් ලෝබඩගේ විශේෂඥ වෛද්‍ය ඒ කෙනාගේ පුතා මට ආයුෂද ප්‍රිස්ක්‍රයිබ් කරා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ඒකෙන් ගොඩාක් සුවයක් හම්බුණා. එහෙම ගන්නාවක් තියෙන ඉතින් එහෙම තමයි තත්ත්වය. හරි. මම අමාරු වුණොත් යම් හේතුවක් නිසා මම ඒක නවත්තනවා. හරිද? හරි. ඔන්න ඔය ගැතත්තේ. හරි වැක්සින් එක ගත්ත නේද අහනවා. ඔව් වැක්සින් එක ගත්තට වැක්සින් එකෙන් හොඳ වැක්සින් එකෙන් අරමුණ හැදෙන්නේ නැති එක නෙවෙයි. හොඳට මතක තියන්න. හැදුනත් ලක්ෂණ අඩු කරන එක. හරිද? අමාරු තත්ත්වයන් අඩු කරන එක විතරයි කරන්නේ. මම අප්‍රේල් මාසේ වැක්සින් එක ගත්තේ. දෙකම ඩෝස් දෙකම. කොවිෂීල්ඩ් එක හරිද? AstraZeneca එක මම ගත්තේ. ඒ මුලින්ම ලංකාවට ආපු එක. හරිද? අපි ෆැකල්ටි එකේ දුන්නේ. එතකොට ඒක දුන්නේ මේ දැන් ගහන්නේ සයිනෝෆාම්. ඔයගොල්ලන්ට කියන්නේ මේ වැක්සිනේෂන් කරගන්න. ඔයගොල්ලන්ට කාලය ආවට පස්සේ වැක්සිනේෂන් එක හරියට කරගන්න. ඒකෙන් මේ தত্ত্বය හොඳට මතක තියාගන්න. මේ தত্ত্বය මේ වසංගතය ඊළඟ අවුරුද්දේ පහව යන්නේ නැහැ. හරිද? ඊළඟ අවුරුද්දේ පහව යන්නේ නැහැ. මේ අවුරුද්දේ මෙහෙම කොහොමත් යනවා දිගටම. ඔයගොල්ලෝ එක්සෑම් තියෙන ඒවත් කොහොම හරි මේ ඔන්ලයින් කරගෙන ගිහිල්ලා කොහොම හරි ඔයගොල්ලෝගේ එක්සෑම් තියෙනවා. මාසයක් දෙකක් පහ වුණාට ඒක තියෙනවා. හොඳද? ඒ අමතරව ඉදිරි කටයුතු සම්පූර්ණයෙන්ම යන්නේ මේ ඔන්ලයින් ක්‍රමයේදී. ඊළඟ අවුරුද්දත් ගොඩාක් වෙලාවට වැක්සිනේෂන් කරාට තර්ඩ් ඩෝස් එකකුත් යාවි. ඔයගොල්ලෝ දන්නවා ඉමුනිටි බූස්ටිං ඉන්ජෙක්ෂන් එකක් දැන්
දීගෙන යනවා ඇමරිකාවේ නම් පටන් ගෙදී එක 3 වෙනි ඩෝස් එක ලංකාවෙත් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් මුලින්ම ඔක්කොටම ගලින් සෙකන්ඩ් ඩෝස් එක කට්ටිය ඉවර කරගන්න බැරුව ඉන්නේ හරි එහෙම ගැටලුත් තියෙනවා හරි මේ කාරණේ ලියා ගන්න ඇති අපි දැන් සෝඩියම් වල භාවිත සහ ක්ලෝරින් වල භාවිත කියන එක ලියන්න ඕන අර මම කිව්වාගේ අර කලින් කතා කරේ සෝඩියම් වල භාවිත සහ ක්ලෝරින් වල භාවිතය ටික තව ක්ලෝරින් වල භාවිත වලට මට දෙකක් අත්හැරුණා එකක් තමයි අපි ප්‍රධාන වශයෙන්ම භාවිත කරන HCl කියන රසායනික සංයෝගය එහෙම නැත්නම් මේ අම්ලය හදන්න භාවිත කරන්නේ HCl හරි ඒක HCl භාවිත කරන්නේ අනිත් එක තමයි PVC හදන්නේ ක්ලෝරින් භාවිත කරලා ඔයගොල්ලෝ පොලිවිනයිල් ක්ලෝරයිඩ් කියන එක මේ ගැන අපි 14 වෙනි පාඩම කතා කරන්නේ PVC හදන්න භාවිත කරන්නේ මේකම තමයි. ඉතින් ක්ලෝරින් වල භාවිත. චුට්ටක් ඕගොල්ලෝගේ අච්චු පොතේ තියෙන නිසා මම ඒක නැවත කියන්න යන්නේ නැහැ. අච්චු පොතේ තියෙන නිසා නැවත කියන්න යන්නේ නැහැ. පොඩ්ඩක් ඒ ටික ඉක්මනට ඕගොල්ලෝ දාගන්න ඕන. 97 පිටුවේ තමයි තියෙන්නේ. 97 පිටුවේ ඒක තියෙන්නේ. හරි. 97 පිටුවේ. ඒ නිසා පොඩ්ඩක් ඒක දාගමු. අපි එන්නේ ඊළඟට ඒකට පිටු භාගයක් ඉඳ තියුවා නම් හොඳට පැහැදිලි. පිටු භාගයක් ඉඳ තියමු අපි. හරි. පිටු භාගයක් ඉඳ තියලා ඊට පස්සේ අපි ඊළඟ ටිකට යමු. ඊළඟට අපි කතා කරන විද්‍යුත් ලෝහාලේපනය. හරි. විද්‍යුත් ලෝහාලේපනය. මේ ටික ඔයගොල්ලෝ පිටු අංක 97 තියෙන ඒ ටික චුට්ටක් එතනට ඇඩ් කරගන්න ඕනේ, එකතු කරගන්න ඕනේ. හරි. ඊළඟට මාතෘකාව ලියාගමු ලෝහාලේපනය. ගොඩාක් වැදගත් තැන. දැන් එක දිගට මෙන්න මෙතනින් මේ අපි කලින් උගන්වපු තැන් වලින්ම දැන් ප්‍රශ්න නිර්මාණය වෙලා ප්‍රශ්න දීලා. එවන ලෝහාලේපනය කියන එකෙන් ලෝහාලේපනය කියන කාරණයෙන් ගොඩාක් ප්‍රශ්න නිර්මාණය වෙලා නැහැ සහ අහන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒක චුට්ටක් මතක තියාගන්න. මොකද මේ ලෝහාලේපනය ලෝහයක් ආලේප කිරීම කොහොමද ආලේප කරන්නේ? දැන් ඔක හරි ප්‍රශ්නයනේ. ලෝහයක් ආලේප කරනකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සරලව ඔලුවට යන දේ තමයි යකඩයක් අරගෙන යකඩ තින්ත කරනවා. සාමාන්‍යයෙන් එහෙම අපිට ඔලුවට යන්න පුළුවන්. නමුත් මීට වඩා හොඳ තාත්වික ක්‍රමවේදයක් තියෙනවා. ඒ කොහොමද ලෝහාලේපනය කරන්න කියලා අපි දැන් කතා කරන්න යන්නේ. මේ ක්‍රියාවලිය සඳහා භාවිත කරන විද්‍යුත් විච්ඡේදනය. මේකට භාවිත කරන ක්‍රමවේදය තමයි විද්‍යුත් විච්ඡේදනය. කියන්නේ මෙතෙක් වෙලා කතා කරපු දේ. කොහොමද භාවිත කරන්නේ? විච්ඡේදනය. කොහොමද මේ ක්‍රියාවලිය භාවිත කරන්නේ කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් මෙහෙම ගමු. ඔයගොල්ලෝ රත්තරන් බඩු භාවිත කරනවාද? අනිවාර්යෙන් ෂුවර් ගර්ල්ස්ලා කොහොමත් භාවිත කරනවා. බොයිස්ලා සමහරට මාලයක් දාගෙන යන්න පුළුවන්. ධම්මලක් හරි දාගෙන යන්න. දැන් හිතන්න මේ ලෝහ කියන ඒ වලින් රත්තරන් කියන්නේ සුවිශේෂ තැනකට දෙයක්. ඉතින් මේ රත්තරන් නොවුනත් රත්තරන් පාට දෙයක් දාගෙන යන්න ගොඩක් අය ආසයි. ওই නිසා මොකද කරන්නේ? රත්තරන් ආලේප කරනවා සාමාන්‍ය වෙනත් දේවල් වල. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ ගාල්ලේ කිත්තන්ගේ කියලා තැනක් තියෙනවා. රත්තරන් බඩු විශේෂයෙන් ඔයගොල්ලෝ කළුවැල්ලට යනකොට එහෙම දන්නවාද? සමහරට අහලා ඇති. කළුවැල්ල ප්‍රදේශයට යනකොට කිත්තන්ගේ කියලා පැත්තක් තියෙනවා. ඒ පැත්තේ රත්තරන් බඩු තමයි ගොඩාම තියෙන්නේ. ඒ ඉස්සරහා එක පුද්ගලයෙක් සමහරලාට ඉන්නව දකින්න පුළුවන්. ඒ කෙනා පොඩි වාජනයක් තියාගෙන ඒ රුපියල් කීපයක් ගන්නවා රුපියල් 100ක් 200ක් ඒ අදාළ මුදලක් අරගෙන රත්තරන් භාණ්ඩයේ විදියට ඒක ආලේප කරලා දෙනවා රත්තරන් ආලේප කරලා දෙනවා මේ පාඩම මේ විදියටම ඔයගලන්ට 9 වසරේ ගන්නන්න නැති මම නෙවෙයි ඔයගලන්ට 9 කියන්නේ නේද 9 ගන්නන්න නැති මේ ලෝහාලේපනය කියන එක ක්‍රියාවලිය කරනවා හැබැයි කිසිදු දැනුමක් නැහැ ඒ හේතුව ගුරුවරයා උගන්වන්න නැති එක නෙවෙයි ඒ හේතුව තමයි ඔයගලන්ට ඒ කාලෙදි දෙන්න පුළුවන් දැනුම හරි අඩුයි. මොකද මේ විද්‍යුත් ලෝහාලේපනය ගැන ඔයගොල්ලෝ හරියටම දන්නේ නැහැ. කෙමිස්ට්‍රි පැත්ත දන්නේ නැති නිසා. කොහොමද ඔය ස්ථානේ කිත්තංගාර කියලා කියවෙන්නේ මට හොස්ටල් එකේ නම. මේ හිටපු මේ කිත්තංගේ කියන එක ඒ ස්ථානයේ රත්තරන් බඩු ආලේප කිරීම සිදු කරනවා. කොහොමද කරන්නේ? මෙන්න මේකයි වැදගත්ම කාරණේ. හරිද? වැදගත්ම කාරණේ. කට්ටිය කීප දෙනෙක්ගේ කනෙක්ෂන් අවුල් ගිහිල්ලා තියෙනවා. අර සිග්නල් පොඩක් මොකක් හරි ගැටලුවක් නිසා වෙන්න ඕන. හරිද? ඒක පවර් කට්ටයක් වෙලා තිනවා. හරි ඒ කට්ටිය චුට අපි මෙතනින් පටන් ගත්තේ බය වෙන්න එපා. අල්ල ගන්න පුළුවන්. ලෝහාලේපනේ දැන් පටන් ගන්න යන්නේ. අපි කලින් දුන්නේ
සෝඩියම් වල කර්මාන්තයේ සෝඩියම් භාවිතය සහ ක්ලෝරින් භාවිතය 97 පිටුවේ තියෙන එක ලියන්න විතරයි දුන්නා. ඒ ගැන විතරයි කතා කරන්නේ. හරි. විද්‍යුත් විච්ඡේදනය ලෝහාලේපනය. මේ බලා ගන්න හොඳට ඇටෝම්. මේ තියෙන්නේ මම සරලව භාවිත කරන බීකරය. මේ බීකරේ මම මේ ස්ථානයේ එක්තරා ආකාරයක ලෝහ වර්ගයක් භාවිත කරනවා. මට නිකන් ආසාවක් තියෙනවා හැන්දක මොකක් හරි පාටක් ගන්න. ඒ නිසා මම හැන්දක් භාවිත කරනවා. මම මේ හැන්ද මෙහෙම මගින්නක් ඒතකොට ලේසි. මොන හැන්ද? ඒතර වැඩිම හොඳට පේනවා. හරි. හැන්දක් තියෙනවා. මේකේ යම් ද්‍රාවණයක් තියෙනවා. විද්‍යුත් විච්ඡේදනයේ වචනේ කොහේ හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට කරන්ට් එක තියෙනවා. තව බැටරියක් ඕන නම් නැහැ බැටරි එකක් දාන්න අපෝ ගොඩක් දාන්නේ. එකක් දැම්මා හරි. ඔන්න කොහොමද දැම්මා? දැන් මේකේ තේරුම විද්‍යුත් විච්ඡේදනය. දැන් මෙතෙක් උගන්වපු විද්‍යුත් විච්ඡේදනය වෙනස් වුණා. කොහොමද වෙනස් වුනේ? මෙතෙක් මෙච්චර වෙලා කිව්වේ මේ වගේ බීකරයකට විද්‍යුත් විච්ඡේදනය සඳහා ඉලෙක්ට්‍රෝඩ දෙකක් දැම්මා හරි බැටරියක් හයි කරා හරි මේකේ අතර හෙන වෙනසක් තියෙනවා. පට්ට වෙනසක් තියෙනවා. එකම ක්‍රියාවලිය. හැබැයි මේකේ අරමුණ ලෝහාලේප කිරීම. ලෝහයක් ආලේප කිරීම. මේකේ අතර ලොකු වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? ප්‍රධානම වෙනස්කම. ප්‍රධානම එක. මේ සඳහා භාවිතා කළ ඉලෙක්ට්‍රෝඩ කාබන් හෝ ප්ලැටිනම්. කාබන් හෝ ප්ලැටිනම්. එහෙම නැත්නම් අපි කියන විදිහට අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. හරි නේද? මතක් වුණාද වැඩේ? මේකට අපි ද්‍රාවණයක් දැම්මා. අපි කිව්වා විද්‍යුත් විච්ඡේදයක් දැම්මා කියලා. හරි විද්‍යුත් විච්ඡේදයක් දැම්මා. මේ සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදනය. ඒක පොඩ්ඩක් වෙනස් කරා. කොහොමද වෙනස් කරේ? මම මෙතනට ඉලෙක්ට්‍රෝඩයක් දැම්මා. අරකේ නම් කාබන් හෝ ප්ලැටිනම්නේ. මම මේකට මොකක්ම හරි ලෝහයකට අදාළ එකක් දැම්මා. මගේ ඇත්තම ආසාව මේකේ තඹ ගන්න. ඒ නිසා මගේ අරමුණක් තියෙනවා මේක තඹ ඉලෙක්ට්‍රෝඩයක් භාවිත කරන්න. හැන්ද මොකක් හරි ලෝහයක් බය වෙන්න එපා. හැන්ද අපිට වැඩක් නැහැ. හැබැයි හැන්දක් භාවිත කරනවා. එහෙනම් ඒකත් වෙනස් වෙලා මේ ඇටෝමේ එකක් තමයි ඉලෙක්ට්‍රෝඩේ එකක් වෙනස් වුණා තඹ විදියට අනිත් එක හැන්දක් විදියට භාවිත කරනවා. ද්‍රාවණයේ විදියට අපි භාවිත කළ යුත්තේ සෑම විටම ආලේප කළ යුතු ද්‍රාවණයේ ලවණය. ඒ කියන්නේ ආලේප කරන්නේ තඹ නිසා තඹවල ලවණයක් භාවිත කරන තඹවල ලවණය තමයි කොපර් සල්ෆේට්. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණය භාවිත කරනවා. චුට්ටකින් මට 9 වසර චුට්ටක් මතක් කරලා දෙන්නකෝ. 9 වසරේ ඔයගොල්ලෝ කිව්ව නේද? ඉතා හොඳ ගුණාත්මක ලෝහාලේපනයක් සඳහා අනුගමනය කළ යුතු කාරණා මොනවාද? එහෙම කිව්වා. ගුණාත්මක ලෝහාලේපනයක් සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග. ප්ලාස්ටික් ගන්නත් පුළුවන්. ප්ලාස්ටික් ගන්නව නම් අනිවාර්යයෙන්ම මේකට කරන්ට් එක එන විදියට පොඩ්ඩක් දුරට වයර් එක සෙට් කරන්න ඕනේ. එහෙම කරනවා. ඔය සෙල්ලම් බඩු වල ක්‍රෝමියම් කියන ලෝහය ආලේප කරලා තියෙන මේ විදියට. අර දිලිසෙන ඔය සෙල්ලම් බඩු වල පොලිස් ජිප් වගේ වලට අර ක්‍රෝමියම් කියන්නේ ඇලුමිනියම් පාට. ක්‍රෝමියම් කියන්නේ ඒ පාටට පුරු එකක්. නමුත් ක්‍රෝමියම් ගාල් තියෙන්නේ. ඒ ගානකොට ඒ ක්‍රියාවලිය කරන්නේ ඒක මොකාරි බස්සල් නෙමෙයි ගන්නෙ. මේ වගේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය. මේ හොඳ නිමාවක ගන්න නම් එතකොට ඒ කම්බිය පොඩ්ඩක් පල්ලෙහාට වෙනකම් මේකේ අටවන්න ඕන. ඒ වුණාට මේක ඇතුළට බැස්සුවට පස්සේ මේකේ ගෑවෙනවා. නමුත් මේ සඳහා සම්මතයක් විදිහට ලෝහ භාවිත කරන්න. අලෝහ වල භාවිත කරන්න පුළුවන් ඒක විශේෂ ක්‍රමවේද තියෙනවා. කොහොමද ගුණාත්මකව මේක ගන්න භාවිත කරන ක්‍රමවේද මොනවද? මොනවයි? ගුණාත්මකව භාවිත කරන්න. පොඩ්ඩක් කියන්නකෝ. ගුණාත්මකයි කියන්නේ මොකද්ද? ඒක පැහැදිලි කරන්න බෑ. එකක් තුන 9 වසර. ගුණාත්මකයි කියන්නේ දැන් හිතන්න මේ පෑනේ ඉතාමත් ලස්සනට මොකක් හරි ආලේප කළා නම් ලස්සනට ආලේප කළා කියන්නේ තනින් තන ගොඩ ගැහිලා තියෙන්න බෑ. තින්ත ගැලවෙන්න බෑ. ඉතා සියුම්ම හරි ලස්සනට දිලිසුම් සහිතව පෘෂ්ඨයක් තියෙනවනේ අපි ඒකට කියනවා හොඳට ආලේප කළා කියලා. ඔයගොල්ලෝ බලන්න වාහන පොලිෂ් කරන වාහන වල පේන්ට් එක කවදාවත් අර ගැලවිච්ච ඒවා නෙවෙයි තියෙන්නේ. හරි සුමට සිඳු. ඒ සඳහා අපි භාවිතා කරන ක්‍රමවේද very good කට්ටිය answers දාලා තිනවා.
එකක් තමයි ගුණාත්මකතාවය පවත්ව ගන්න ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු කරන්න ඕන. කියන්නේ ඉතාමත් තනුක ජලීය කොපර් සල්ෆේට් භාවිත කරනවා. ගොඩාක්ම තනුකත් නෙවෙයි. හැබැයි යම් තනුක මට්ටමක් භාවිත කරනවා. තව මොනවද? කෝෂයේ විභව අන්තරය සහ ධාරාව අඩු විය යුතුයි. ලොකු කරන්ට් එකක් හරිද? ලොකු කරන්ට් එකක් භාවිත කරොත් වෙන්නේ මොකද්ද? එකපාර මේක දිය වෙලා මේ පැත්ත ගෑවෙනවා. එහෙම වුණොත් ඒක ආලේපන පෘෂ්ඨය දිලිසෙන ස්වභාවයක් වෙන්නේ නැහැ. ඔප ගන්න යන්නේ නැහැ. ඒක ගැටලුවක්. ඒ වගේම තමයි වැඩි කාලයක් මේ ක්‍රියාවලිය සිදු වෙන්න සලස්වන. ඉක්මනින් නෙවෙයි ඒක මම කිව්වා අඩු කරන්ට් එකක් අඩු ඇම්පියර් ගානක් එහෙම නැත්නම් අඩු ධාරාවක් වැඩි වෝල්ටේජ් අඩු ධාරාවක අඩු වෝල්ටේජ් එකක් භාවිත කරලා තමයි මේක කරන්නේ. මම එක බැටරි දෙකක් නැතුව එකක් යන්නේ. හරිද? ඔන්න ඕක කළා තමයි ගුණාත්මක බව පවත්ත ගන්න. එහෙනම් අපි බලමු මේ ක්‍රියාවලිය. දැන් ඔන්න මේකේ නීතියක් තියෙනවා. මේකේ තියෙනවා අන්න හරි. ඔයගොල්ලෝ නීති ටිකක් තියාගෙන ආලේපන කළ යුතු වස්තුව කැතෝඩයත් ඔහොමම නීති ටිකක්. ඔන්න ඕක තමයි මම දැන් කතා කරන්න යන්නේ. මේක හරියම වැදගත් පොයින්ට් වශයෙන් මම දෙනවා. එතකන් අල්ලගමු. අනිවාර්යෙන්ම මේකේ ඔයගොල්ලෝ ධනාග්‍රය හරිනාග්‍රය දන්නෝනේ. මම කියන්නම් ඔන්න. ධන හරින අනිවාර්යෙන්ම ඇනෝඩය මේක කැතෝඩය හැමතිස්සෙම මේ විද්‍යුත් විච්ඡේදන අතර මේ කාරණා ලියා ගන්න. බය වෙන්න දෙයක් නැහැ. ඇනෝඩය මේක ඔක්සිකරණාග්‍රය මේක ඔක්සිහරණාග්‍රය. මේක හොඳටම පාඩම් කරලා තියාගන්න. දැන් මේකේ මෙහෙම නීතියක් තියෙනවා. එකක් තමයි කැතෝඩය සඳහා ආලේප කළ යුතු භාණ්ඩය සවි කළ යුතුය. හරිද? කැතෝඩය සඳහා ආලේප කළ යුතු දේ මේව කරන්න ඕන. ඇනෝඩය සඳහා ආලේපනයට භාවිතයට ගන්නා ලෝහ දණ්ඩක් යොදාගත යුතුයි. ආලේපනයට භාවිතා කරන ලෝහය භාවිතා කරන ඕන මෙතන. ඒකේ මම අයිමත් කියන්නම් මට මේකේ තඹ ගන්න ඕන නිසා මම ඇනෝඩයේ විදිහට තඹ ගන්නේ. කැතෝඩයේ විදිහට ගන්න ඕන භාණ්ඩයේ උපකරණය කැතෝඩයේ විදිහට ගන්න. ද්‍රාවණය ඒ අදාළ ලෝහයේ ලවණ ද්‍රාවණයක් විය යුතුයි. අදාළ ද්‍රාවණයේ ලවණ ද්‍රාවණයක් විය යුතුයි. ඔන්න ඔහොම. දැන් ඔයගොල්ලෝ ඊළඟ කාරණාව තමයි පැටලෙනවා. මම මේ පැටලෙන්නේ නැති වෙන්න පොඩි දෙයක් කියන්නම්. හැමදෙස්සම මාත් මේක තමයි ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ. අඳින සෑම විටම මොකක් ඇන්දත් ධන පැත්ත මේ පැත්ත ඍණ මේ පැත්තක් දාන්න. පුරුද්දක් කරගන්න. ධන ලියන හැමදෙස්සම මේ පැත්ත ධන දාන්න. මේ පැත්ත ඍණ දාන්න. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට හරි ලේසි ධන පැත්ත මට උරු වෙලා තියෙන්නේ. මට ඇඳලම උරු වෙලා තියෙන්නේ. මෙතන මොකක් හරි වස්තුවක් දානවා මුද්දක් දානවා නම් අනිවාර්යෙන් මෙහෙම ඇඳෙන්නේ. හරිද? ඒතකොට ඔයගොල්ලන්ට පැටලෙන්නේ නැහැ. සෑම විටම කෝෂ අඳිනකොට ධන මේ පැත්ත ඇඳලා ඍණ මේ පැත්ත අඳින්න. එක මෙතඩ් එකක්. හරි පටලවා ගන්න එපා. මෙහෙම ඇඳලා මෙහෙම එක අඳිනවා. අනිත් එකේ මෙහෙම අඳිනවා. එහෙම අඳින්න එපා. එක මෙතඩ් එකක් තියාගන්න. මේක A level වලට නම් ගොඩාක් වැදගත් වෙයි ඔයගොල්ලන්ට. එක සිස්ටම් එකක් තියාගත්තොත් එක රටාවක් ඔළුවේ තියාගත්තොත් හැමදේම ලේසි. මේකටත් ඒකම භාවිත කරන මම බලන්න හැම ඇඳපු විද්‍යුත් විච්ඡේද හැම ඇඳපු එකම හොඳට බලන්න දාන මේ පැත්තට දාලා තියෙනවා. ඒක සිස්ටම් එකක්. ඒක කරන ක්‍රමයක්. එතකොට ඔයගොල්ලන්ට පැටලෙන්නේ නැහැ. ධන පැත්තේ අදාළ ලෝහය තියෙන්නේ ඍණ පැත්තේ තමයි ඒ අදාළ උපකරණ තියෙන්නේ. හරි. දැන් ඔන්න වැඩේ කරන්න යන්නේ. අපි බලමු වැඩේ. මේක කොපර් කියලා මම ලියා ගන්න. ඒතර වැඩිය හොඳයි. දැන් ඔයගොල්ලෝ අයිමත් ජීනියස්ලා මේ වැඩේ කරන්න. මේක අයිමත් ලියන්න හොඳටම උරුවයි. අපි මුලින්ම බලමු. මට දැන් උදව් කරන්න ඕන. දැන් මේකේ තියෙන ද්‍රාවණයේ කොපර් සල්ෆේට් හා ජලයේනේ තියෙන H+ හා OH- නේ. මම මේකත් ලියාගත්තා. වැඩිය හොඳයි. දැන් අර කේස් එක වගේම ධනය ආදරය කරන ඍණ කෙනාට ඍණය ආදරය කරන ධන කෙනාට අපි බලමු මුන් දෙන්න ලව් කරනවා මෙතනට ඔන්න මෙයා මේ ගාවට යනවා මෙයා මේ ගාවට යනවා මේ දෙන්නගේ සල්ෆේට් කෙනා මෙහෙට යනවා OH- මෙතනට යනවා හරිද වැඩේ අල්ලගන්න එකම තියරි එකම මෙතඩ් එක හැබැයි පොඩි වෙනසක් තියෙනවා ඒකයි මේ පැහැදිලි කරන්න යන්නේ ඇටෝමේ කිසිම ගැටලුවක් නැහැ ඇටෝම අර ඇටෝමමයි කෝෂය හයි කරලා හැබැයි ඉලෙක්ට්‍රෝඩයක් වෙනස් කරා මේ ඉලෙක්ට්‍රෝඩයට උපකරණ දැම්මා. දැන් අපි එමු වැඩේට. අපි ඉලෙක්ට්‍රෝන පිට කරන අවස්ථාව ගමු. ඒ කියන්නේ ඔක්සිකරණ අවස්ථාව. ඔක්සිකරණ අවස්ථාව යන ඇනෝඩ් අවස්ථාව. ඒ කියන්නේ ධනාග්‍රයේ සිදුවන අවස්ථාව. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ දැන් ධනාග්‍රයෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ ධනාග්‍රයෙන්. හරිද? ඔක්සිකරණ අවස්ථාව. මේ දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කවුද?
මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කවුද? සල්ෆේටද හයිඩ්‍රොක්සයිඩ්ද? හයිඩ්‍රොක්සයිඩ්. සල්ෆේටද හයිඩ්‍රොක්සයිඩ්ද? අයිමත් කිව්ව මට ඒ උත්තර පැහැදිලි නෑ. ස්කෙල් දාලා තිනවා. ඔව් දිල්නේ කියන්නේ? කොපර් කියලා තහංස එකක් ආවා. තරුෂි දාලා තිනවා OH- ගොඩක් දාලා තිනවා. හරි. මේ අල්ලගන්න. අපි මෙහෙම එකක් ලියුවා. කොපර් සල්ෆේට් දාලා බෝඩ් එක මේ හරි වෙනවා. කොපර් සල්ෆේට් දාලා කාබන් හෝ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ දාලා. මේකෙත් අර සංසිද්ධියනේ. මෙතනට යනවා සල්ෆේට හා OH-. මෙතනට යනවා Cu2+ හා H+. මේකට අණුව නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා සල්ෆේට කියන කෙනාට ඉලෙක්ට්‍රෝන පිට කරන්න බෑ. එයා ලොකු කෑල්ලක්. එයා පට්ට කෑල්ලක්. එයා හෙන උඩින් යන්නේ හරිද? එයා හෙන ලයින් දෙන කෙනෙක්. OH- තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. මෙතන හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම උනේ ඇයි? මේ ඉලෙක්ට්‍රෝඩ අක්‍රීය නිසා අපි උවමනාවෙන්මයි විද්‍යුත් විච්ඡේදනයේදී මේ ක්‍රියාවලියේදී මේ ඉලෙක්ට්‍රෝඩ අක්‍රීයව දාන්නේ. ඇයි ඒ? අපි සක්‍රීයව දැම්මොත් අනිවාර්යයෙන්ම මේ ද්‍රාවණයට කලින් මේ දෙන්න සක්‍රීයව ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. ඒ නිසා තමයි අක්‍රීය උනේ. මෙතන මම මොකද්ද කරේ? මෙතන කරේ කාබන් හෝ ප්ලැටිනම් වෙනුවට සක්‍රීය ලෝහයක් දැම්මා. සක්‍රීය කෙනෙක් දැම්මා. කොපර් කියන ලෝහයක් දැම්මා. දැන් මුන් දෙන්නත් ඉන්නවා. දැන් හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ අර සක්‍රියතා ශ්‍රේණිය කියලා එකක් දන්නෝනේ. ඒ සක්‍රියතා ශ්‍රේණිය ඕගොල්ලෝ දන්නේ ලෝහ වලට අදාළව. හොඳට මතක තියාගන්න අලෝහ වලට අදාළව සක්‍රියතා ශ්‍රේණියක් තියෙනවා. ඒ සක්‍රියතා ශ්‍රේණියේම අතරමැදි තැන් තියෙනවා. අතරමැදි තැන්වල එක ඔයගොල්ලන්ට උගන්වන්න නැහැ. ඒක ගැටලු උනේ. එතකොට ඒකෙත් සඳහන් වෙනවා සල්ෆේට් වලට කලින් OH- තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්න කියලා. හැබැයි මේ අලෝහ වලට කලින් ඔයෙන් ගියත් ලෝහ තමයි ඊටත් කලින් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. තවත් විදිහට කිව්වොත් මේ අයට වඩා ඡන්දියෙක් ලෝහයක් කියන්නේ. ලෝහ ඡන්දි. එහෙනම් මුන් දෙන්න හිටියට මෙයා අක්‍රීය වුණා නම් එහෙම අදහස් කරේ කාබන් හෝ ප්ලැටිනම් තියුණා නම් මෙන්න මෙයා තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. නමුත් මෙතන කවුද ඉන්නේ? කොපර්. කොපර් ඉන්න අවස්ථාවකදී මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කොපර්. Cu කියන කෙනා Cu කියන ගණය Cu2+ වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ මොන අවස්ථාවේද? මෙන්න මෙතන. දැක්කද? ඒ කියන්නේ මේක ටිකෙන් ටික දිය වෙනවා මාධ්‍යයට Cu2+ එකතු වෙනවා. දැන් ද්‍රාවණයේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ කොපර් 2+ ගතිය වැඩි වෙනවා. එන්න වැඩි. සහ මේ පැත්ත ඍණාග්‍රය නිසා මේ කොපර් ටික ඔක්කොම ඇලෙනවා. මෙහෙට යනවා. කොපර් 2+ ටික ඔක්කොම ඇදලා යනවා. නිකන් ඇම්බලේව ටික වගේ නේද? උට සීනේ පෙන්නන්නද? එතකොට මේ Z එක අර හැන්ද ගාවට යනවා. මේ ඍණාග්‍රය ගාවට යනවා. ඒ අවස්ථාවේදී අර කියපු ඔක්සිහරණ අග්‍රය හෙවත් කැතෝඩ අග්‍රය හෙවත් ඍණ අග්‍රයේදී මොකද්ද වෙන්නේ? මෙතනින් ඉලෙක්ට්‍රෝන ටික කවුද ගන්නෙ? Cu2+ ඉලෙක්ට්‍රෝන ටික අරගෙන කොපර් ගණය බවට පත් වෙනවා. කොතනදපත් වෙන්නේ? මේ අග්‍රෙද. කොපර් බවට පත් වෙනකොට මේකේ Cu එහෙම නැත්නම් තඹ ස්තරයක් හරි ලස්සනට ආලේප වෙනවා. දැක්කද? අපිට කවදාවත් මේක විතරක් නිකම් අක්‍රීය කෙනෙක් දාලා කරන්න බෑ. හැම දිස්සෙම මේ ද්‍රාවණයේ මෙන්න මේ සාන්ද්‍රණය වැඩි කරගන්න ඕනේ. එහෙනම් වැඩි වුණොත් විතරයි වෙන්නේ. හරිද? හරි මම අයිමත් කියලා දෙන්නම් මේ කතාව. ටිකක් වෙනස් දෙයක් නිසානේ. හරිද? චුට්ටක් බලාගමු. අයිමත් කියලා දෙන්නම්. මෙන්න මේකයි. පළවෙනි විද්‍යුත් විච්ඡේදනයේ එක අවස්ථාවක් තමයි භාවිතයක් තමයි ලෝහ ආලේපන. ලෝහ ආලේප කිරීම.
මේක වෙනස් වෙන්නේ සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදනයේ ප්‍රධානම අරමුණේ උනේ ද්‍රාවණයේ තියෙන දේවල් වෙන් කිරීම. හැබැයි මේකේ අරමුණ ඒක නෙවෙයි යම් භාණ්ඩයක ලෝහයක් ආලේප කිරීම. යම් භාණ්ඩයක ලෝහයක් ආලේප කිරීම. ඒ ආලේප කරන්න නම් අපේ එක සම්මුති කිහිපයක් තියෙනවා. ඒ තමයි කැථෝඩය ලෙස අදාළ භාණ්ඩය භාවිතා කළ යුතුයි. ඇනෝඩය ලෙස ඒ ගාන්න භාවිතා කරන ලෝහය ඉලෙක්ට්‍රෝඩයක් ලෙස යොදාගත යුතුයි. ඒ වගේම ද්‍රාවණය ලෙස ඒ අදාළ ගාන ලෝහයේ ලවණයක් භාවිතා කළ යුතුයි. ඉතින් මගේ ඇටෝම අනුව මට ආසයි මේකේ තඹ ගන්න. තඹ ගන්න ඕන නිසා මම මෙතනට ඉලෙක්ට්‍රෝඩයේ විදියට තඹ ගත්තා ඇනෝඩයේ විදියට. ද්‍රාවණයේ විදියට තඹ සල්ෆේට් ද්‍රාවණයක් අපි ඒකට විද්‍යාත්මකව කියනවා කොපර් සල්ෆේට් ද්‍රාවණය කියලා. එයා භාවිතා කරා මේක නිල් පාට ද්‍රාවණයක් කොපර් සල්ෆේට්. දැන් මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට සම්මතයක් විදියට ඔක්සිකරණාග්‍රය හා ඔක්සිහරණාග්‍රය වෙනවා. කොහෙන් ගියත් සයන්ස් වල කෙමිස්ට්‍රි වල ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනෙක් ඉන්න ඕන හා ගන්න කෙනෙක් ඉන්න ඕන. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ සාමාන්‍යයෙන් කලින් නම් මේ කෙනා අක්‍රිය නිසා මේ ඉලෙක්ට්‍රෝඩේ කලින් මේවා අක්‍රිය නිසා මේ දෙන්නගෙන් ඩයල් එකෙන් කවුරු හරි ගියේ. ඒකෙනුත් පැහැදිලි ඇති OH- තමයි දක්ෂයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න. ඒ කියන්නේ මේ දෙන්නාගෙන් බලන් ගියාම ඡණ්ඩියා මෙයා. හැබැයි ලෝහය ඊට වඩා ඡණ්ඩි කියලා ඔයගොල්ලෝ හොඳටම දන්නවා. මේකට අනුව අපි භාවිතා කරේ ලෝහයක්. ඉතින් මේ දෙන්නාගෙන් ඉලෙක්ට්‍රෝන පිටවනවා වෙනුවට මේ කියපු කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන පිට වුණාම මෙන්න ඉලෙක්ට්‍රෝන පිට කිරීම. Cu කියන දණ්ඩෙන් ඉලෙක්ට්‍රෝන පිට වුණා. එතකොට Cu2+ කියන ඒවා වතුරට දිය වුණා. Cu2+ වතුරට දිය වෙනවා. ඒ වතුරට දිය වුණාම ඒකේ දැන් ද්‍රාවණයේ Cu2+ වැඩි. Cu2+ වැඩි වුණා. වැඩි වුණාම ඒ ධන අය ඔක්කොම ඍණාග්‍රය ගාවට ගලාගෙන යනවා. ඒක පේන්නේ නැහැ. හැබැයි ගලාගෙන යනවා. ගියාට පස්සේ මේ අග්‍රයෙන් ඔයගොල්ලෝ දන්නවා ඍණාග්‍රයේදී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඉන්න අය ගොඩාක් ඉන්නවා මේ බලන්න. කලින් ඇත්තටම copper 2+ හිටියා. මෙතනත් H+ හිටියා. තවත් අලුතෙනුත් Cu2+ ආවා. එහෙනම් H+ නෙවෙයි ගන්නෙ මෙයා. ලෝහය තරංග කළා Cu2+ ඉලෙක්ට්‍රෝන ගන්න. ඒ ගත්තාම මෙතන කොපර් බැඳෙනවා. හොඳට මතක තියාගන්න කලින් ඒවල නම් මේක ඉලෙක්ට්‍රෝඩේ අක්‍රිය නිසා මෙන්න මේ යට කොපර් වැටුණා. හැබැයි මෙයා හොඳට මතක තියාගන්න ලෝහයක් නිසා එයාගේ ඇලීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේකේ කොපර් ලස්සනට ඇලීමක් සිදු වෙනවා. ඒ ඇලුනට පස්සේ මේක තඹාලේප වෙනවා. ඕකයි කතාව. ඒතර මේක තමයි තඹාලේපේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට හරි. තඹාලේපය දන්නවා. හැබැයි හදිසියවත් වෙන එකක් આવොත් අපි හිතමු රිදී ආලේප කරන්න ඕන. මට දැන් කියලා දෙන්නකෝ. රිදී ආලේප කරන්න ඕන නම් මගේ ගාව තියෙන හැන්දේ නිකන් ඔයගොල්ලෝ හිතන ගෙදර තියෙන හැන්ද. රිදී ආලේප කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? අනිවාර්යයෙන්ම මෙතන රිදී කෑල්ලක් තියෙන්න ඕන. මෙතන රිදී කෑල්ලක් තියෙන්න ඕන. ඊට පස්සේ ද්‍රාවණය රිදී වල ලවණය වෙන්න ඕන. සාමාන්‍ය රිදී වල ලවණය තමයි Ag cyanide. එහෙම නැත්නම් රිදී වල සයනයිඩ් එක තමයි භාවිතා කරන්නේ. ඒ සයනයිඩ් ද්‍රාවණයක් භාවිතා කරලා ඒක දැම්මාම ඒ වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු රත්තරන් දාන්න ඕන කියලා. ඇත්තටම ඉතින් මෙතන රත්තරන් කෑල්ලක් භාවිතා කරනවා. කැරට් 24 භාවිතා කරනවා. පොඩි කෑල්ලක් හිතන්න එපා මහා ගොඩක් යනවා කියලා මේක ගන්න හොඳ නෑ. හරි චූට්ටයි යන්නේ හොඳ. පොඩ්ඩයි යන්නේ. මාළේකුණත් රත්තරන් ආලේප කරන්න හෙන පොඩ්ඩයි යන්නේ හොඳ. රත්තරන්. ඉතින් මේක එක පැත්තක රත්තරන් කෑල්ලක් දානවා. රත්තරන් කෑල්ලක් දාලා ඒකට අපි රත්තරන් වල සයනයිඩ් එක දානවා. හරි. ගොඩක් වෙලාවට මේ අර රිදී සහ මේ දේවල් සයනයිඩ් වල තමයි දිය වෙනවා. සයනයිඩ් වල. සයනයිඩ් කියන්නේ උග්‍ර විෂයක් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. අද පොටෑසියම් සයනයිඩ් කියන ඒවා තමයි අර සාමාන්‍ය ඔය මරාගෙන මැරෙන අය ගාව කැප්සූල් එකේ දාලා තින්නේ පොටෑසියම් සයනයිඩ් ඒවා. ඒක දාලා තියුනේ. මේ සයනයිඩ් උත් විෂයි. හොඳයි මේ සයනයිඩ් උත් විෂයි. මේ සයනයිඩ් එක දානවා දාලා මේ ක්‍රියාවලිය මේ විදිහටම වෙන්න සලස්වන. එතකොට මේකේ ආලේප වෙනවා රත්තරන්. හරි. ඔක තමයි ක්‍රියාවලිය. හරි සරල ක්‍රියාවලියක්. ඉතින් මේ තමයි ආලේප කිරීම. හරි. මහා ලොකු දෙයක් නෙවෙයි.
පැහැදිලි වෙන්නේ නැති අපි ඒ නිසා චුට්ටක් එතන දාගමු මාතෘකාව දාගමු විද්‍යුත් ලෝහාලේපනය මාතෘකාව විද්‍යුත් ලෝහාලේපනය ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න දැන් ඔයගොල්ලෝ අර මම කලින් කිව්වේ ක්‍රෝමියම් ගානවා කියලා ක්‍රෝමියම් ගානේ මෙතනට ක්‍රෝමියම් දානවා දණ්ඩක් මේකේ ක්‍රෝමියම් ද්‍රාවණයක් භාවිත කරන ලවණේ හරි ඕකේ මාතෘකාව විද්‍යුත් ලෝහාලේපනය තව චූටි දෙයක් මම කියන්නම් මේ හොඳට මතක තියාගන්න කෙනෙක්ට මේකේ අපි හිතමු සෝඩියම් වගේ ගන්න ඕන නම් එහෙම නැත්නම් මේ වෙන සක්‍රීය අධිසක්‍රීයයි ගන්න බෑ හොඳද එහෙම ගන්න බෑ හේතුව මෙතන ටිකක් අර සක්‍රියතා ශ්‍රේණියේ යටාය තමයි මේකට දාන්නේ කොපර් දාන්න පුළුවන් රත්තරන් දාන්න පුළුවන් ක්‍රෝමියම් දාන්න පුළුවන් රිදි දාන්න පුළුවන් හැබැයි කවදාවත් මැග්නීසියම් වගේ දාන්න දාලා මේකේ මැග්නීසියම් ආලේප කරන්න එහෙම බෑ සක්‍රියතාව වැඩි ඒව බෑ හේතුව මොකද්ද කරන්ට් එක දුන්න ගමන් මේකේ ඊට කලින් ප්‍රතික්‍රියා වෙනවා. විශේෂ සෝඩියම් නම් දාන්න බැරි බව දන්නවනේ මේ වතුර ගෑවුනත් ඇති අපු උගරල්ද යනවා. ඒ නිසා මේකේ සක්‍රියතාවයේ යම් පල්ලෙහා මට්ටමේ ඉන්න අය තමයි මේ සඳහා භාවිතා කරන ආලේපනය සඳහා. ටිකක් චුට්ටක් මතක තියාගන්න. ඒක අපි ලියලිමු ඒක වඩාත් හොඳයි. යටින් ලියාගමු කාරණා කිපයක්. ලෝහ ආලේපනයේදී අදාළ භාණ්ඩයේ ආලේපනය කරන ලෝහ වර්ගය සක්‍රියතාවෙන් අඩු ලෝහ වර්ගයක් විය යුතුය. සක්‍රියතාවෙන් අඩු ලෝහ වර්ගයක් විය යුතුය. සක්‍රියතාවෙන් අඩු ලෝහ වර්ගයක් විය යුතුය. එනම් ක්‍රෝමියම් රිදී මේ වලට ආජන්ටිනම් ඕව භාවිත කරන්න එපා. ඒ යු ලිව්වම අවුරම් ওই වචන ලියන්න එපා. හරි. රිදී නැත්නම් සිල්වර් ලියන්න. ඒක තමයි සම්මත වචනේ. ගෝල්ඩ් නැත්නම් රත්තරන්. ක්‍රෝමියම් රිදී රත්තරන් කොපර්. තඹ සිංහල වචන ලියන්න තඹ. එයාට ලියලා තියාගන්න ටික භාවිතා කරේ. ඊළඟ පොයින්ට් එක ගුණාත්මක ආලේපනයක් සඳහා යටින් ලියා ගන්න අඩු ධාරාවක් යටතේ වැඩි කාලයක් විද්‍යුත් විච්ඡේදනය කළ යුතු අතර
විද්‍යුත් විච්ඡේදනය කළ යුතු අතර අදාළ ලවණ ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු විය යුතුය. අදාළ ලවණ ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු විය යුතුය. අදාළ ලවණ ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු විය යුතුය. හරි. ඔයගොල්ලන්ට බෝඩ් එකේ පේන තියෙන සියලුම ටික ලියාගමු. ඊළඟට මම සම්මුති ටික දෙන්නම්. ඒ කියන්නේ මොන අග්‍රයට මෙහෙම වෙන්න ඕනද මේක වෙන්න ඕනද කියලා. අපි මුලින් බෝඩ් එකේ තියෙන සියලුම දේ හරියටම ලියාගමු. මේ ඇටවුම සහ අදාළ ඒවා මෙන්න මේ හරියටම ටර්ම් ලියාගන්න. ඒවා වැදගත්. මේ නිවෙස්වල කොවිඩ් රෝගීන් නිරෝධායනය කිරීමේ මහා ගැටලුවක් තියෙනවා. මේ දැන් මට මෙසේජ් එකක් තියෙනවා මේ හෙලකුරු මේ එක මේ නිවෙස්වල ඉන්න අයගේ ලක්ෂණ අනුව මෙසේජ් එකක් දාන්න. එතකොට බස්නාහිර පළාතේ වුණ කෙසේ බලන්න මේ නිවෙස්වල ඉන්නවා කියන රෝගියා ගෙදර අනිත් අයට බෝ වෙනවා. ඒක හරි ලොකු අවදානමක්. මේ ඒ తত্ত্বය හරි දරුණු කේසයක්. ඉතින් ඒක කරන්න එහෙම නොකරත් බෑ. මොකද හොස්පිටල් ඊටමදි. හොස්පිටලට ඇත්තම තත්ත්වය ගොඩක් ඉඩමදි. සහ මම අර එදා කිව්වා වගේ දැන් ඔය ඔයගොල්ලෝ ටීවී එකේ ඔය මරණ අනුපාතය සහ මේ කොවිඩ් රෝගීන්ගේ අනුපාතය ඔයිට ඔය වගේ දෙකක් තුනක්. දැන් PCR කරන්නේ නැහැ, ඇන්ටිජන් කරන්නේ නැහැ. මම ඇන්ටිජන් එක කරගත්තත් බොහොම අමාරුයි. හරිද? මේ ඒක අන්තිමට පොසිටිව් මේ එහෙම කරන්නේ නැහැ. ගෙදර අයගෙත් කරන්නේ නැහැ. හරිද? එහෙම තත්ත්වයක් තියෙන්නේ ඉතින්. PCR කරන්නේ නැත්te සහ ඇන්ටිජන් කරන්නේ නැත්te කරගන්න බෑ එකක්. ධාරිතාවේ නැහැ. ලංකාවේ කරගන්න ප්‍රමාණය මදි. එක MOH එකට එවන්නේ හරි සීමිත ප්‍රමාණයක් කරන්න කියලා ප්‍රදේශයට. එතකොට ඒ කට්ටියට එක් කරගන්න බෑ. අනිත් එක රෝගීන් අතිවිශාල ප්‍රමාණයක් වෙනවා. ඒ නිසා එකම දේ තමයි දැන් එක්කෙනෙක් ගෙදර පොසිටිව් වුණාට පස්සේ යාව මේ වුණාට පස්සේ දැන් ගෙදර අනිත් අයගෙත් හැදෙනවා. අනිත් අයට ලක්ෂණ එනවා. ආවට පස්සේ ඒ අය ඇන්ටිජන් කරන්නේ නැහැ. ඒ කට්ටියක ඕනනම් කරනවා දවස් 14 පැන්නට පස්සේ. එතකොට හොඳ වෙලා. ඉතින් නිකන් හිතන්න ඕගොල්ලෝ ওই දකින්න ටීවී එකේ දකින්න ওই වාර්තාව 3000 ගණන් දවසට කොවිඩ් පේෂන්ට්ස්ලා අහු වෙනවා කියලා කියනවනේ. ඕකේ බලන් ගියාම 3 ගුණයක් විතර අහු වෙලා. ඇයි ඒ? ගෙදර ඒ කෙනාගේ විතරයි බලන්නේ අනිත් අයටත් හැදිලා අනිත් අය කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඉතින් ගෙදර 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා නම් ওই වගේ පවුල් හැම ගෙදරකම ඔහොම සිදුවීමක් වුණා නම් අර කවුන්ට් එක 3 ගුණයක් 4 ගුණයක්. හරි. එහෙම තත්ත්වයක් තියෙන දැන් රටේ. ලංකාව යන්නේ දැන් හිතා ගන්න බැරි මේ ඉතාලිය පාස් කළා. ඉතාලිය 7 point ගියේ දැන් අපේ තාම 5 point ගන්න කියන්නේ percentage එක. පණිනවා ඉන්දියාවට එහා ගිය තත්ත්වය. මම ඒක නිසා තමයි හෙට දවසේ ගොඩක් ඔයගොල්ලෝන දැනුවත් කරන්න මොකද්ද වෙන්නේ කරන්න ඕන ගෙදරදි කරන්න ඕන ප්‍රතිකාර මොනවද අදාළ දේවල් පොඩ්ඩක් කියලා දෙන්න හිතුවේ ඒකයි. හරි මේක ලියලා අවසන්ද? අවසන් චුට්ටක් අත උස්සමු. මේ AQ දාන්නේ මේක දිය වුණාම ජලයට දිය වෙනවද? ඒකයි.
මේ AQ වෙනවා. ඒක අයිමත් ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් බවට පත් වෙනවා. හරි. ලියාගමු. යටින් ලියා ගන්න උපමාටක අනුගමනය කරන ක්‍රියාමාර්ග. අනුගමනය කරන ක්‍රියාමාර්ග. අනුගමනය කරන ක්‍රියාමාර්ග. හරි. යටින් ලියා ගමු පළවෙනි එක. ආලේප කළ යුතු භාණ්ඩය ආලේප කළ යුතු භාණ්ඩය ආලේප කළ යුතු භාණ්ඩය කැතෝඩය ලෙස යොදාගත යුතුය. ආලේප කළ යුතු භාණ්ඩය කැතෝඩය ලෙස යොදාගත යුතුය. ආලේප කළ යුතු භාණ්ඩය කැතෝඩය ලෙස යොදාගත යුතුය. ඊළඟ පොයින්ට් එක ආලේප කළ යුතු ලෝහය ආලේප කළ යුතු ලෝහය ආලේප කළ යුතු ලෝහය ඇනෝඩය ලෙස යොදාගත යුතුය. ආලේප කළ යුතු ලෝහය ඇනෝඩය ලෙස යොදාගත යුතුය. තුන්වෙනි එක ආලේප කළ යුතු ලෝහයේ ලවණ ද්‍රාවණයක් ආලේප කළ යුතු ලෝහයේ ලවණ ද්‍රාවණයක් ද්‍රාවණය ලෙස යොදාගත යුතුය. ද්‍රාවණය ලෙස යොදාගත යුතුය. යටින් ලියා ගන්න රූලක් කරලා හැන්දක තඹ ආලේප කිරීම සඳහා හැන්දක තඹ ආලේප කිරීම සඳහා හැන්දක තඹ ආලේප කිරීම සඳහා කියලා කමා එකක් දාමු. તો ලියා ගන්න ඇනෝඩය කොපර් ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය හැන්ද ද්‍රාවණය කොපර් සල්ෆේට්. කොපර් වල ලවණය. හරි. මොකද හැන්දක තඹ ආලේප කිරීම සඳහා. හරිද? මේ තඹ හොඳේ මේ ඊළඟට රන්.
හරිද? ඔන්න මං ඊළඟට ලිව්වා රන් ආලේප කරන්න ඕන නම් රත්තරන් ඉලෙක්ට්‍රෝඩයක් භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ චූටි කෑල්ලක්. කැතෝඩයේ විදියට හැන්ද ද්‍රාවණයේ විදියට ගෝල්ඩ් සයනයිඩ්. හරිද? AuCN කියලා පිළියන්නේ. හරිද? ගෝල්ඩ් සයනයිඩ් යොදා ගන්න ඕන. ඒකේ ලවණය රත්තරන් වල ලවණය. හරිද? ප්‍රශ්නයක් අහලා තියෙනවා මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ දැන් අහන්නේ මෙයාද ඉලෙක්ට්‍රෝන ගන්නෙ මෙතනින් පිට වෙන ඉලෙක්ට්‍රෝන නෑ මාධ්‍යයට ගියාට පස්සේ copper 2+ කියන්නේ ඔක්කොම එක වගේ අය. ඒතර අපිට කියන්න බෑ මේ එළියේ තියෙන ද්‍රාවණයේ කලින් තීච්ච copperද ඉලෙක්ට්‍රෝන ගන්නෙ මෙයාද කියලා ගන්න එක නෙවෙයි. මේ දෙන්නම ගන්නවා. එකම අරමුණ ද්‍රාවණයේ copper මට්ටම ඉහළ යනවා. ඔකට හේතුව තමයි copper 2+ හා සල්ෆේට් අනින්නේ. සාමාන්‍යයෙන් මේකට කියනවා ලේචැට්ලිය මූලධර්මය කියලා එකක් තියෙනවා. ටිකක් සංකීර්ණ කතාවක්. නමුත් ඒකේ තියෙනවා ලේචැට්ලිය මූලධර්මය කියන්නේ යම් දෙයක සාන්ද්‍රණය මේ පැත්තේ වැඩි වෙනවා නම් මේක අනිත් පැත්තට නැඹුරු වෙනවා කියලා කාරණයක්. හරිද? අන්න එහෙම අනුව එතකොට අපේ ප්‍රධානම අරමුණුනේ copper 2+ ද්‍රාවණය වැඩි කිරීම. ඉලෙක්ට්‍රෝන එතකොට ගන්න මේ දෙන්නම ගන්න. ප්‍රශ්නයක් නැහැ. මෙතනට ගියාට පස්සේ මෙයා කාගෙන් ආවද කියලා බලා ගන්න බෑ. මෙයාගෙන් ආවද නැත්නම් හිතීපු කෙනෙක්ද කියලා එහෙම හොයන්න බෑ. එහෙම දෙයක් වෙන්නේ. හරි. එතකොට මේ දෙන්නගෙන් කවුරු හරි ගන්න. එතකොට මේකත් ලියාගෙන හැන්දක රන්නාලේපණයට ඔන්න භාවිතා කරන ඇනෝඩය නම් රත්තරන්. ඔයගොල්ලෝ මේ වගේම හිතන්න පුළුවන්. සිල්වර් එහෙම නැත්නම් රිදී ආලේප කරනවා රිදී ඉලෙක්ට්‍රෝඩේ භාවිතා කරනවා කැතෝඩේ නැ හැන්ද නැත්නම් අපි හිතමු මුද්දක් නයි මුද්ද. ඒ අදාළ දේ ද්‍රාවණයේ විදිහට ගන්න ඕන. සිල්වර් සයනයිඩ් එක. හරි. සයනයිඩ් කියලා එකම දැන් සිල්වර් වල සල්ෆේටය නැහැ. මේ ගෝල්ඩ් වල සල්ෆේටය මේ එහෙම භාවිතා කරන්නේ නැහැ. කොපර් වල තමයි එහෙම ගන්නෙ. මේ වල සයනයිඩ් එක භාවිතා කරනවා. ඒක චුට්ට මතක තියාගන්න මේ පොතේ මෙහි සිලබස් එක කොහෙවත් දක්වලා නැහැ. නමුත් මම ඔයගලන්ට අර කෙනෙක්ට කුතුහලයනේ. හේතුව තමයි අපි සමාජයේ දකින්න වැඩිපුරම රන්නාලේපනය අර කිව්වා වගේ ගෝල්ඩ් ඒ කියන්නේ ඉමිටේෂන් බඩු ආලේප කිරීම. ඉතින් එහෙම දෙයක් නැති වුණාම පොතේ නැතුව කොපර් ගැන දුන්නාම ඔයගලන්ට ගැටලු ඇති වෙන නිසා මම ඇත්තම සංසිද්ධිය දුන්නා. හරිද? ඇත්තටම වෙන දේ දුන්නා. හොඳයි. එහෙනම් ඒ කාරණය නිමයි. දැන් ඔයගලන්ට අවබෝධයක් තියෙනවා කොහොමද වෙන්නේ කියන කාරණය. හරිද? එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම දැනගන්න මේකෙදි මේ දෙන්නා නෙවෙයි මේ කොපර් කියන කෙනා මැදිහත් වෙන්නේ. දැන් ඔයගලන්ට ගොඩාක් ගැටලු. නෑ හිතන්න 9 වසරේ මේක උගන්වන්න ගියා නම් ඉවරයිනේ පා වෙනවනේ. ඇත්තටම එහෙම ගැටලුවක් තියෙනවා. දැන් 9ට උගන්වනකොට මට සමාජලාට වෙන දේ තමයි 9 වසර උගන්වනකොට මේ දේවල් එයාට කියන්න බෑ. අපි නිකන් කටපාඩමින් දෙනවා වගේ. ඇනෝඩේ විදිහට මේක බාධා කැතෝඩේ මේක වෙන්නේ මේකේ තමයි ගෑවෙන්නේ මෙහෙමම එන කටපාඩම් දෙනවා. නමුත් ඕගොල්ලන්ට යම් අවබෝධයක් දැන් තියෙනවා. මීට වඩා අවබෝධයක් එනවා A level කරන්න ගියාම ඒ මොකද ඊටත් වඩා සරල methods ඕගොල්ලෝ යොදා ගන්නවා. කාරණා වැඩි හැබැයි තේරෙන ප්‍රමාණය වැඩි. එහෙම එකක් තියෙනවා. A level වල ඒකයි විශේෂත්වය. ඊට එහාට ගියාම කැම්පස් වලත් ඒ වගේම තමයි. හොඳයි. ඊළඟට අපි එන්නේ දැන් මේ කාරණේ අවසන්. දැන් සම්පූර්ණයෙන්ම වැඩේ අවසන්. දැන් අපි කතා කරන්නේ මේ ලෝහ මල කෑම ගැන කතා කරන්නේ. හරි. ලෝහ මල කෑම. මේ හොඳ දෙයක්ද ලෝහ මල කන එක? වැඩි දෙයක් නෙවෙයි. යකඩ ගෙදර තියෙනවනේ. යකඩයක් මලකඩ කන. හොඳයිද? යකඩ මල කෑම නැත්නම් ලෝහ මල කෑම. ලෝහ විඛාදනය. මේ හැම දෙයකම එකම අර්ථය හඳුන්වන්නේ. ඒක හොඳයිද? එක පැත්තකින් ගත්තොත් හොඳ නැහැ. ඒ කියන්නේ එක පැත්තකින් ගත්තොත් හොඳයි කියලාද? නෑ. අනිත් පැත්තෙන් ගත්තත් හොඳ නැහැ. හරි. දෙපැත්තෙන්ම ගත්තත් හොඳ නැති දෙයක් අවාසි සහගත දෙයක්. කොහොමද අවාසි වෙන්නේ? හිතන්න අපි හිතමු මෙහෙම දෙයක්. අපේ ගෙදර එළියේ වැඩ කරන ගෘහස්තව වැඩ කරන يعني අපේ ගාඩන් එක හදන්න ඕන කෙනෙක් උදළු අපි හිතමු අලවංගු ඒ වගේ ලෝහ උපකරණ එළියේ තියෙනවා. දැන් මේවා හැමදාම තෙමෙනවා. මේවා මලකඩ කරනවා. ඉතින් මේවා ඉක්මනට මලකඩ කෑවට පස්සේ ඒවා ඉක්මනටම අයින් වුණාම දි รา පත් වුණාම මොකද්ද වෙන්නේ? දිරීම නිසා අපිට ඒක අවාසි සහගතයි. ආර්ථිකමය අවාසි. දැන් හිතන්න එහෙම දෙයක් නෙවෙයි. අපි හිතමු මහා කර්මාන්තශාලා.
ඒ වගේ දේවල් වල මේ වගේ මලකඩ කන්න ගියත් ඔයගොල්ලෝ හොඳටම දන්නවා කාලයක් තිස්සේ වහල් තිබුවට පස්සේ මේ දේවල් මලකඩ කාලා විනාශ වෙනවා. විශාල ආර්ථික පාඩුවක් වෙනවා. ඒක අපිට දරා ගන්න බෑ. හරි. එහෙනම් මේ ලෝහ විකාදන නැත්තම් මේ කියපු කාරණය වෙන්නේ කොහොමද? හා මොනවද මේකට බලපාන හේතු කියලා අපි බලමු. මම සමහර රිවිෂන් ක්ලාස් එක අවස්ථාවේදීත් එක් කාරණා මේක ගැන කියලා තියෙනවා. බලමු. ලෝහ විකාදනය. මේ ලෝහ විකාදනය ගැන කතා කරනකොට අපි වැඩිපුරම ලෝහ ඕනෑම එකක් විකාදනය වෙනවා. ලෝහය විකාදනය වෙනවා යනු ඒ තියෙන මතු පිට පෘෂ්ඨයෙන් ඒ අදාළ ලෝහ කොටස් ගැලවිලා යනවා. කොහොමද ගැලවිලා යන්නේ? ඒක ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඒක සංයෝගයක් බවට පත් වෙලා. ද්‍රාවණයක් බවට පත් වෙලා. මම සරල උදාහරණයක් කිව්වොත් යකඩ කෑල්ලක් තියෙනවා. යකඩ කෑල්ලේ උඩ පෘෂ්ඨයේ මේ වගේ Fe2+ ඒ පසු Fe3+ වෙලා මේ කෑලි ගැලවිලා යනවා. ඉතින් ඒකට එතන මේ වගේ ලෝහයේ මල කෑමක් වෙනවා. ඕකට ලෝහ විකාදනය කියනවා. යකඩ විතරක් නෙවෙයි ඕනෑම ලෝහයක් වෙනවා. සාමාන්‍යයෙන් නිකන් හිතන්න අපි හිතමු මැග්නීසියම් කෑල්ලක් ඒත් එහෙමයි විකාදනයකට ලක් වෙනවා. ඒ වගේම සෝඩියම් අරව මේවා ගොඩාක් ඒවා අනිවාර්යෙන් විකාදනය වෙනවා. ඒක විකාදනය වෙනවා. හැබැයි අපි මේකද පොදුවේ කතා කරනවා උදාහරණයක් විදිහට යකඩ මල කෑම. හරිද? මේ මල නේද ලියන්නේ? මම වෙන්නේ නැති නේද? හරි. මොනම ලයන් උනත් කොහොම හරි මලකඩ කෑමක් වෙන්නේ. යකඩ මලකඩ කෑම ගැන කතා කරනකොට මලකඩ කෑම සඳහා භාවිතා වන නැත්නම් අත්‍යවශ්‍ය සාධක කිහිපයක් තියෙනවා. මල කෑම සඳහා එහෙම නැත්නම් මල කෑමට හේතු සාධක කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි මල කෑමේ ශීඝ්‍රතාව වැඩි කරන හේතුත් තියෙනවා. මුලින් මට කියන්න අපි යකඩ ගැන ගමු. මේ ලයන් මෙන්න මේ ලයන්. මට පොඩ්ඩක් කියන්න මලකඩ කන්න බලපාන හේතු සාධක. හරි සරල දෙයක්. මොනවද? කෙමිස්ට්‍රි පැත්තට යන කලින් අපි සරල දේ දැනගන්න. යකඩයක් මලකඩ කන්න බලපාන සාධක මොනවද? very good. උදාහරණයක් කියලා තිනවා. මම මෙහෙම කියන්න. සාමාන්‍යයෙන් very good. සාධක විදියට අපි කියනවා ජලය සහ වාතය කියන දෙක තමයි යකඩ මල කෑම සඳහා මේ බලපාන්නේ. ජලය සහ වාතය. හරිද? බලපානවා. එතකොට තව ඕගොල්ලෝ chat box එකේ දාලා තියෙනවා කාරණයක් ලවණ කියලා වර්ගය. ලවණ කියන්නේ මලකඩ කන සාධකයක් නෙවෙයි මලකඩ කෑම ශීඝ්‍රතාවය වැඩි කරන සාධකයක්. හරිද? ලවණ කියන එක මලකඩ කෑම ශීඝ්‍රතාවය වැඩි කරන සාධකයක්. මෙන්න මේකයි. මම ඒක පැහැදිලි කරන්නම්. දැන් හිතන්න මම මේක කලිනුත් කියලා තියෙන කාරණයක් ඒකයි. අර ලවණ වල ජලය හා වාතය ගැටණය වීම නිසා මලකඩ කනවා. එතකොට මලකඩ කන්න ලවණ ගතිය ශීඝ්‍රතාවය වැඩි කරන්නේ මෙහෙමයි. අපි හිතමු මෙහෙම දෙයක්. මම මේක කලින් කියලා තියෙන නිසා මම එමත් පොඩ්ඩක් කියන්නම්. සාමාන්‍යයෙන් පහත රට වාහනවල එන්ජින් එක හොඳයි කියනවා. වාහනේ බොඩිය හරි නැහැ කියනවා. උඩ රට වාහනවල එන්ජින් එක හරි නැහැ කියනවා. වාහනේ බොඩිය ෆුල් කන්ඩිෂන් හොඳට තියෙනවා කියනවා. මම කිව්වේ වාහන ගැන හොඳේ. වෙන අර්ථකථනයක් නෙවෙයි. එතකොට ඇයි එහෙම කියන්නේ? හේතුව තමයි උඩ රට පැතිවල මුහුදක් නැහැ. හරිද? කැන්ඩි බීච් එකේ නාලා නැහැනේ කවුරුත් නේද? කැන්ඩි වල නුවර එළියේ මුහුදක් නැහැ. ඒ ලවණ හුලං නැහැ. එහෙම වුණාම වාහනය ගැටෙන්නේ ජලය හා ඔක්සිජන් එක්ක. වාහනේ මලකඩ කනවා. ප්‍රශ්නයක් නැහැ. මුහුදු හුලඟ මෙහෙ තියෙනවනේ. ඒ පැත්තේ මුහුදු හුලං නැහැ. ඒ මුහුදක් නැහැ. හැබැයි එහෙ තියෙන වාහන මලකඩ කනවා. ප්‍රශ්නයක් නැහැ. යකඩ මොකද ජලය තියෙනවා වාතය තියෙනවා.
හැබැයි ගැටලුව ඒ යකඩේ වාහන මලකඩ කැමී ශීඝ්‍රතාවය අඩුයි. හැබැයි පහත රට වාහනවල මේ අපි ඉන්න low country වාහන නේද? low country වල up country නෙවෙයි low country. එතකොට මේ down south පැත්තේ අපි දකුණු පැත්ත හිතමු. ඒ පැත්ත ගත්තත් බස්නාහිර western province ගත්තත් eastern ගත්තත් northern ගත්තත් මොන පැත්ත ගත්තත් මුහුද තියෙන නිසා ඒ ලවණ වාතයේ මිශ්‍ර වෙලා. දැන් කල්පනා කරાવી අනේ අපේ පැත්තේ නම් දැන් අපි හිතමු කෙනෙක් හිතනවා යක්කල මුල්ලේ ඉන්නේ නෑ ඊට පස්සේ උඩුගම ඉන්නේ ඊට පස්සේ හිතනවා නෑ අපි කඩුවෙල ප්‍රදේශයේ ඉන්නේ ඕමාගම ඉන්නේ ඔය වගේ ටිකක් ඈත ඉන්න මුහුද නම් ගොඩාක් ඈත ඉන්න කිලෝමීටර් 20ක් 30ක් විතර තියෙනවා. එතකොට මලකඩ කන්නේ නෑ අපි මුහුදෙන් ඈත් වෙලා නේද කියලා. ඇත්ත ටිකක් ඈත් වෙලා තමයි. හැබැයි හොඳට මතක තියාගන්න එහෙම ඈත් වුණාට අපේ මේ ටිකක් ගොඩාක් ලොකු කලාපයක් දක්වා මුහුදු හුළඟෙන් හමන ලවණ ගතිය මේ පරිසරයේ තියෙනවා. දැන් අපේ ගෙදර උනත් පිටන්නේ ගාලේ නම් කිලෝමීටර් 5ක් තියෙන්නේ. හැබැයි මේ අපට මුහුදු හුළඟම තමයි තියෙන්නේ. ඇයි ලවණ ගතිය තියෙනවා. ඒ ලවණ ගතිය බලපෑම නිසා අර වාහනවල මලකඩ කැමී ශීඝ්‍රතාවය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පැතිවල දින වාහන ගොඩාක් වෙලාට බොඩි එක අවුල්. හැබැයි අර උඩරට ඒවල හොඳට තියෙනවා. එන්ජින් එක ගැන කතා කරොත් ඒක දන්නවා ඇති. ඒ මෙහි ප්‍රදේශවල තමයි තනිතලා බිම් නිසා ගියර් 5 වුණත් යන්න පුළුවන්. හැබැයි උඩරට ප්‍රදේශවල ජීවිතේට 5 ගියර් එක දැකලවත් නැතුව ඇති. හේතුව තමයි first and second වල කඳු ඇද ඇද යන්නේ. ඒ නිසා ඒකේ වාහන වලට ගොඩාක් බර දීලා ටෝක් එක වැඩි. ඒ නිසා මේ ඒ තියෙන්නේ. අන්න හරි. ගොඩක් දරුවෝ කියලා දෙනවා මුහුද අයිනේ තියෙන ඉස්කෝලවල ජනේල දොරවල් ගොඩාක් වෙලාට යකඩින් හදපු ඒවා ගොඩාක් දිරලා තියෙනවා. very good. ඒ ඔයගොල්ලෝ දැකන අත්දැකීම්. ඒතර මේ සාධක යකඩ සඳහා මල කැමරට බලපානවද නැද්ද කියලා අපි චුට්ටක් පරීක්ෂණාත්මකව පෙන්වන්න යන්නේ. ඇත්තටම මේක ඕනද? නැත්නම් යකඩ ඇත්තටම මං කියපු සාධක නිසා එහෙම දෙයක් වෙනවාද කියන එක මම දැන් කතා කරන්න යන්නේ. පළවෙනිම දේ. පළවෙනි දේදී අපි කරන්න යන මෙන්න මෙහෙම දෙයක්. මම මුලින්ම කරන්නේ පොඩි කැකෑරුම් නල දෙකක් ගන්න. හරිද? පළවෙනි ඇටුම්. චුට්ටක් බලමු මොකද්ද මේ කරන්න යන්නේ කියලා. පොඩි කැකෑරුම් නල දෙකක් අරගෙන මම ඇන දෙකක් ගන්නවා. එක සමාන එකම තියෙන ඇන දෙකක් ගන්නවා. මේකට මම සාමාන්‍ය ජලය දානවා. මේකට මම උණු කරගත් ජලය දානවා. උණු කරලා නිවාගත්ත ජලය. මම මේකේ උඩින් පොඩි තෙල් ස්තරයක් දානවා. දාලා මම පරීක්ෂණය කරන්න යන්නේ හැබැයි පොඩි දෙයක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ තමයි අපි හાર્ඩ්වෙයාර් එකකින් ගෙනල්ලා ඇන දැම්මොත් ඒ ඇන ඕගොල්ලෝ මලකඩ කනෝ දකින්නේ නැහැ. ඇයි මට ඒක චුට්ටක් කියන්න. ඕගොල්ලෝ හાર્ඩ්වෙයාර් වලින් ඇන ගේනෝ නේද? දිලිස දිනෝනේ ඇන ටික. හොඳටම දිනනවා. හැබැයි මේ ගෙදර ගෙනල්ලා අපි භාවිතා කරලා පස්සේ ඇන මලකඩ කන්නේ. හරි කේස් එකක් නේ. මොකද්ද හේතුව? දැන් මෙච්චර ලෝහ තියෙනවා මෙච්චර යකඩ තියෙනවා හાર્ඩ්වෙයාර් එකේ තියෙන යකඩ ටික හොඳට තියෙනවා. යාළුවා මොකක් හරි මේ ගුරුකමක් කළාද නැත්නම් අර පෙන්ෂුවෙන් කළාද? අර ආශිර්වාණික රත්නයන් හරි ගෙන්නලා මොකක් හරි කළාද? ගුරුකමක් කළාද? මොකද හේතුව? ඇයි ඒ හાર્ඩ්වෙයාර් වල යකඩ මලකඩ කාලා නැත්තේ? හරි ප්‍රශ්නයක් නේ. ඔය දැකලා තියෙන ඒ කට්ටිය අර යකඩ භාජනයකින් ඇදලා ගන්නවා යකඩ ඇන ඉල්ලුවාම ඒක මලකඩ කාලා නැහැ. ඇයි ඒ සෑම යකඩයක් වටාම සිංක් ආලේප කරලා තියෙනවා. හරිද? සිංක් කියන ලෝහය ආලේප කරලා තියෙනවා. මේක සිංක් ගාලා තියෙන. හරිය දිලිසුමක් තියෙනවා. හැබැයි අපි ගෙදර ගෙනල්ලා ඕක මොකට හරි ගහනවා. පිටියට හෝ වේවා එහෙම නැත්නම් අපි හිතමු මොකට හරි ගැහුවට පස්සේ අනිවාර්ය මිටියෙන් උඩට තට්ටු කරනකොට මේ උඩ ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ මේ සිංක් පතුර යනවා. මේ ද්‍රාවණය යනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඇනේ ගැලවුවට පස්සේ මේක මලකඩ කණු ඉතාමත් ඉක්මනයි. හරි. එතකොට මේ හાર્ඩ්වෙයාර් වල ඒක තමයි උපක්‍රමය. මලකඩ නොකන්න එහෙම තමයි සිංක් ආලේප කරලා තමයි ඒ අදාළව ඒ කර්මාන්තශාලෙන් යන්නේ. අපි මේ හાર્ඩ්වෙයාර් එකකින් ගෙනාපු යන මුලින්ම කරන්න ඕනේ වැලි කඩදාසියකින් උඩ හූරන්න ඕනේ. මේ හූරලා ඊළඟට එකක් සාමාන්‍ය ජලය සිසිල් ජලය ඕන නැත්නම් ජලය. අනිත් එක උණු කරන ජලය දාන්න.
දාලා උඩ පොල් තෙල් තට්ටුවක් වගේ දානවා. පොල් තෙල් වලට වඩා වෙනත් තෙල් වර්ගයක් දානවා නම් වඩාත් හොඳයි. මම ඒකටත් හේතුව කියන්න ඔක්සිජන් ගතිය නැති අඩු තෙල් වර්ගයක් දාන්න. ඇයි ජලය උණු කරගන්නේ? ඇයි ජලය උණු කරගන්නේ? උණු කරගත් ජලය දාන්නේ ඇයි? හේතුව මොකක්ද? හිතන්න ඔළුවෙන් හිතන්න. ඇයි උණු කරගන්නේ? ජලය උණු කරගත්තාම තමයි ජලයේ දිය වෙච්ච ඔක්සිජන් ප්‍රමාණය අයින් වෙන්නේ. එහෙනම් ඔන්න ඔක්සිජන් ප්‍රමාණය අයින් වෙනවා. ඒ කොහොමද? අර කිව්ව විදිහට මේ ජලයේ තියෙච්ච ඔක්සිජන් අයින් වෙන කියලා උණු කරගත්ත ඒවා. හැබැයි උණු කරලා එළිය නිවෙන්න තියලා ඊට පස්සේ දාන්න එපා. එතකොට අයිමත් ඔක්සිජන් දිය වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ උණු වතුර දාලා ඇනේ දාලා ඊළඟට මේ වගේ තෙල් ස්තරයක් දාන්න හේතුව තමයි නැවත වායු ගෝලයේ ඔක්සිජන් මේක ඇතුලේ දිය වෙන එක වළක්වනවා. දිය වෙන එක වළක්වලා අපි මේක දින කිහිපයක් තියෙනවා. කිතිව්වට පස්සේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ඇනේ මලකඩ කාලා මේ ඇනේ පොඩ්ඩක් විතර ඇත්තටම ප්‍රායෝගිකව මලකඩ කාලා දකින්න පුළුවන් චූටි මේව එකක්. හැබැයි ඒක නොසලකිය හැකි. මේක හොඳටම මලකඩ කාලා. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද්ද බලපාලා තින්නේ? වාතය කියන එක. වාතය බලපාලා තිනවා යකඩ මල කෑම කෙරෙහි කියලා අපිට මේකෙන් ඔප්පු වෙනවා. මේකෙන් ඔප්පු වෙනවා. හරිද? ඔන්න ඕක තමයි අපි එකෙන් එක පියවරෙන් පියවර යමු. අපි ඒ නිසා චූට්ටක් මාතෘකාව දාගමු ලෝහ විකාදනය කියලා මුලින්ම මාතෘකාව දාගමු. ලෝහ විකාදනය කියලා දාලා පොඩි කාරණා ටිකක් ලියාගමු. ලියාගන්න. ඔයගොල්ලන්ට ඉතිහාස ක්ලාස් එක කීයද තියෙන්නේ? ඉතිහාස සෙනස 11ද 11 මාරද 11 නේ 11 හරි ලෝහ විකාදනය කියන එක ලියමු. ඒ අර්ථයේ පොඩි කාරණා ටිකක් ලියලා අපි අවසන් කරමු එතකොට ලේසි. ලෝහ විකාදනය යනු ලෝහයක් කල්ගත වීමේදී එහි දිලිසුම අඩු වී මතු පිට රළු වී ලෝහය විපර්යාසයට ලක්වීම ලෝහ විකාදනය ලෙස හැඳින්වේ. හරිද? මම දෙන්නේ නැහැ මේ ගෙදර පිහිය මලකඩ කනවා මේ උපකරණ මලකඩ කනවා ඕවා දෙන්නේ නැහැ අමුද එහෙම දෙන්නේ නැහැ. ඊළඟට යට පොයින්ට් යට මාතෘකාවක් දියාගමු. ඒ යටතේ යකඩ මල කෑම ඔන්න මේ බෝඩ් එකේ පේන තියෙන යකඩ මල කෑමට සාධක මල කෑමේ ශීඝ්‍රතාව වැඩි කරන හේතු නැත්නම් සාධක. මෙන්න මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් දාලා තියාගමු. අවසානයේත් මට මේකම තමයි ඔප්පු කරන්න ඕන. ඊට කලින් මම ඔයගලන්ට ඔන්න දීලා තිබුවා යකඩ මල කෑම සාධක තමයි ජලය හා වාතය. මල කෑමේ ශීඝ්‍රතාවය වැඩි කරන්නේ ලවණ හා අම්ල. පටලවා ගන්න එපා අම්ලත් බලපානවා. ඔයගොල්ලෝ දෙහි ගාලා තියන්න එපා මොකක් හරි යකඩ භාණ්ඩවල. අද මලකඩ කනවා ඉක්මනින්ම හොඳද? ඔයි ලවණ වර්ග. මේ දවස්වල ඔයගොල්ලෝ දන්න එක්තරා ගුරුවරයෙකුත් ලෙඩ වෙලා තියෙනව නේද? විද්‍යාව උගන්වන ගාල්ල ප්‍රදේශයේ
තියස ආදරණීය ගුරුවරයෙක් සහෘද අපේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන උටත් ඒ අසාධ්‍ය තත්ත්වයෙන් ඉක්මනට මිදලා වෙන්න කියලා අපි දන්න හඳුනන ඉතින් එකම ශ්‍රේෂ්ඨ ගුරුවරු උටත් අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ දන්න ඇති ගොඩක් දරුවෝ දන්න ඇති නේද ගාල්ල විශ්ව විද්‍යාලයේ ගුරු භෞතික හරිද සාධක ජලය හා වාතය මල කැමිසිකද වැඩි කරන සාධක තමයි ලවණ හා අම්ල හරිද ලවණ හා අම්ල හොඳයි අපි මේක ඉතුරු ටික මේ සෙට්ලේ අනිද්දා කතා කරමු මොකද තව ටිකක් කතා කරන්න තියෙනවා අනිත් ඒ මට චූටා මතක් කරන්න අමතක වුණා මොකද ඊයේ සතියේ කරන්න බැරි වෙච්ච නිසා මතක් කරන්න අමතක වුණා මේ අර ඕගොල්ලන්ට ගෲප් එකේ MCQ 160කින් යුක්ත මේ මෑතක ආපු ප්‍රශ්න මම හදලා දාලා තිනවා එක් වසරට ගැලපෙන්න ඒක දැම්ම print out ගන්න යන්න එපා හේතුව ඕගොල්ලෝගේ ළමයි ඉල්ලපු නිසා තමයි ඉක්මනටම සර් මෙහෙම දෙන්න කියලා ඒක අවශ්‍යයි වැදගත් කියපු නිසා මම ඒක දැම්මේ මට ඒකට 2020 පේපර් එක අන්තර්ගත කරන්න ඕන. ඒක වැඩි දවසක් යන්නේ නැහැ. මගේ ගාව ප්‍රශ්න ටික ඔක්කොම හදලා තින්නේ මේ ටයිප් කරලා මේක කරන් බුණා මේ සතියේ කරන්න තීච් එක දෙඩ වුන නිසා පොඩ්ඩක් ඒක අතපසු උනේ. ඒකෙන් ගොඩක් වැඩ පස්සට ගියේ. මේ එක මම දාන්න 2020 ඕගොල්ලෝ උනට එතකන් MCQ කරන්නේ කි හරිද? MCQ කරන්න 160ක් තියෙනවා. අර ප්‍රශ්න 40 දැම්මට පස්සේ ප්‍රශ්න 200ක් තියෙනවා. ඒකේ ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කම්පියුටර් එකකින් මේක කරනවා නම් මේ මම හදලා තින්නේ උඩ අර ඉන්ඩෙක්ස් එක දෙන්නේ. ඒකේ පාඩමේ මාතෘකාව මවුස් එකෙන් ටික් කර ගමම ඔයගොල්ලන්ට ඔටෝ ප්‍රශ්නෙට යනවා හොඳද? ඔටෝ අවුරුද්දට යන විදියට හයිපර් ලින්ක් කරලා තියන්නේ හරිද? ඔයගොල්ලෝ දන්නවද ඇති? එහෙම ලින්ක් කරලා තියන්නේ ඒක එවුව ගමම ඔයගොල්ලෝ පල්ලෙහා මේ ප්‍රශ්න වලට කෙලින්ම යන්න. දැන් අපි තුම ඔයගොල්ලන්ට මේ පාඩමට අදාළ ප්‍රශ්න තෝර ගන්න ඕන උඩ මෙහෙම එවුව ගමම ඒකෙන් යනවා. හරිද? illegal වැඩිපුරම human based illegal research කරන එකද මේ weapon හදන එකද මානව සංහතිය උදෙසා නීතිමය වශයෙන් විවිධ ඖෂධ හා උපකරණ හදන එක තමයි මේ ලෝකයේ තහනම්ම දේ. ප්‍රශ්නයක් ආපු එකට උත්තර දුන්නේ. ඒක අනිත් කාරණා තමයි මට මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට ජෛව ගෝලීය පාඩමේ ටියුට් එකක් මේ මාසෙ ලැබුණා නේද? ඔය ටියුට් එකේ සාකච්ඡා කරනවා අපි මේ මාසයේ වෙනකොට මේ මාසයේ කොහොම හරි සාකච්ඡා කරනවා. ඒකේ ඔයගොල්ලෝ දන්න පාඩමට අදාළ කාරණා කම්ප්ලීට් කරන්න. පොඩි කාරණා ලස්සනට කම්ප්ලීට් කරන්න. ලොකු නිර්වචන නෙවෙයි අදාළ නිර්වචන. ඒවා දැන් අපි හිතමු ගහණයක් කියන්නේ මොකද්ද? විශේෂයක් කියන්නේ මොකද්ද? ඒකයි කියන්නේ කවුද? ඔය වගේ පොඩි වචන ටික එකේ කම්ප්ලීට් කරන්න. මම ඒකයි වේලාසනම ඔයගොල්ලන්ට දුන්නේ ඒක. මොකද ඔක මහා අගම තියලා මේ විභාගේ ලං කරලා ඔක දීලා වැඩක් නැහැ. එහෙම කළා වැඩක් නැති නිසා මම ඊට කලින් ඔයගොල්ලන්ට ඒක ලබා දුන්නේ හේතු නිසා ඒකත් චුට්ටක් අවබෝධයෙන් ඉන්න. හෙට දවසේ ප්‍රවේණි විද්‍යාව ඔයගොල්ලෝ තියෙන ප්‍රවේණිය ගැන කතා කරනවා. ඒකෙදී අර සාධක වලින් අපි කොහොමද ගන්නෙ කියන එක මේ කරනවා. ඒකට අදාළ පොඩි මේකක් තියෙනවා මේ පොඩි වැදගත් කාරණා කිහිපයක් මම ඒක අද ගෲප් එකේ දාන්නම්. සහ එදා ප්‍රසන්ටේෂන් එක මම දැම්මේ නැත්තේ ඒකේ ඉතුරු අද ඒ කියන්නේ හෙට ගන්නන්න තියෙන කාරණා ටිකක් තියෙන නිසා ඒ ප්‍රසන්ටේෂන් එක මම දැම්මේ නැත්තේ. මම ඊට වෙනුවට අද ටියුට් එකක් ඔයගොල්ලන්ට දැන් ගෲප් එකට දාන්නම්. එනිසා පාඩම් කරන්න බලන්න මේ දවස්වල අත්හරින්න එපා වැඩේ. තියෙන ප්‍රශ්න අහන්න මේ දවස්වල චුට්ටක් ප්‍රශ්න මට පරක්කුවේ ආන්සර්ස් දෙන්න. සමහර දරුවෝ දන්නෙත් මේ සමහරලාට ආන්සර්ස් මගෙන් අහලා මම සතියක් විතර පරක්කුවේ ආන්සර්ස් දෙන්න. මට හේතුව මට ආන්සර්ස් දී ගන්න බැරි තත්ත්වයක හිටියේ. ඉතින් මේ ඒ ළමයි ඊට පස්සේ තමයි කෝල් එකක් අරන් ආවේ මොකද වෙලා තියෙන්නේ? ඒක සමහර දරුවෝ දන්නේ. හරි. ඉතින් මම කිව්වේ නැහැ. දැන් හොඳයි බය වෙන්න එපා. ඒ නිසා මේ හරි. මේ ඒ නිසා අපි ප්‍රශ්න අහන්න මේ සතියේ ආයිමත් ඔයගලන්ට පුළුවන්. අර බැරි වෙච්ච ප්‍රශ්න මට සමහරට මිස් වෙන්නේ නැති. එයා චුට්ටක් ආයිමත් චුට්ටක් අහන්න. සමහරට ප්‍රශ්න මිස් වෙනවා. ඊට පස්සේ ඒක බලලා මට රිප්ලයි කරගන්න බැරි වෙනවා. ඒ නිසා එහම අයත් අහන්න. ඒ නිසා අපි අදට අවසන් කරමු. හෙට දවසේ අපි ප්‍රවේණිය කතා කරමු. ඒ නිසා ඔබ සැමට ආයුබෝවන්.